2015 සිට 2021 දක්වා සත්භාෂණ පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බලමුද? සුන්දර මතක සමග ගොඩනැගුණු සත්භාෂණ අතීතාවර්ජනීය. මේ රෝඩ් ටු සත්භාෂණ. අයිබෝන් සනිත. අයිබෝන් මනිදු. මීළඟට රෝඩ් ටු සත්භාෂණ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ හඬ කැවීම් ශිල්පී රෙක්ස් හැමිල්ටන් මහත්මිය. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. ඔබතුමන් සත්භාෂණ මාධ්‍ය තරගාවලියට වසර ගණනාවක් විනිසුරුවරයෙකු විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හඬ කැවීම් තරගංශයේ වෙනුවෙන්. ඉතින් ඔබතුමන් මේ තරගංශයෙන් ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්න සලකා බලන නිර්ණායක මොනවද? අංක 1 පුතා මේ විනිසුරුවරයෙක්ගේ යුතුයකම තමයි කිසිදු අසාධාරණයක් නොවෙන්න මේ සියල්ල සමසේ සලකා හිස්ව එතනට එහෙම තමුන්ගේ දැනුම පමණක් අරගෙන. එතකොට හැම දරුවම පේන්න පටන් ගන්නවා, කුසලතා පේන්න පටන් ගන්නවා. එතකොට කුසලතා තමයි අපි බේරලා අරගන්නේ අපේ විනිශ්චයට. ඉතින් සිසු දරුවෙක් හෝ දැරියක් දක්වන කුසලතාව මත තමයි අපේ ගෞරවනීය විනිශ්චය අපි ලබා දෙන්නේ. වසර ගණනාවක් සත්භාෂණයේ විනිශ්චයකරුවෙකු ලෙස පැමිණෙන ඔබතුමන්ට මේ වසරේ සත්භාෂණය වෙනුවෙන් පැමිණෙන පාසල් මාධ්‍ය ශාස්ත්‍රයේ අංකුර මාධ්‍යවේදීන්ට කියන්නට යමක් ඇති. ඒ මොන වගේ පණිවිඩයක්? ඇත්තටම ඔය උදාහරණයක් වශයෙන් කියනවා නම් මෙහෙම සහිතස්ස භාවන් සාහිත්‍යං කියලා කියනවා. ඔය සාහිත්‍යයෙන් සහිත භාවය, රස සහිත භාවය. ඒ සියල්ල රස සහිත භාවයක් වෙන්න ඕන. සත් භාෂණ ඔයගොල්ලන්ගේ වැඩ කටයුත්තේදී නිවේදන කටයුතු, සාහිත්‍ය කටයුතු, ඒතකොට ඉංග්‍රීසි සිංහල මාධ්‍ය දෙකෙන්ම ඊට අමතරව ඔය හඬ කැවීම් ශාස්ත්‍රය පිළිබඳවත් විවිධ අංශ මෙය කරනවා. ඔය හැම තැනකම තියෙන රස සහිත භාවය. රස සහිත භාවය නැත්තම් ඉදිරියේ බිහි වෙන දරුවා රසඥතාවයෙන් අඩු මොට දරුවෙක් බවට පත් වෙනවා. ඉතින් පුතාලා මේ පාසලත් එක්ක ගරු විදුහල්පතිතුමාත් එක්ක මැදිහත් වෙලා කරන මේ කටයුත්ත මේ තාක් දුරට ආපු ගමන ඊටාම වටිනවා. අනිත් දරුදැරියන්ට ඔවුන්ගේ කුසලතා කියන්නේ එලි දක්වන්න තෝතැන්න හදලා දීම. ඉතින් ඒ තුලින් ඔවුන්ගේ රස සහිත භාවය, දක්ෂතා, කුසලතා ඔප්නංවලා ඒ ඔප්නංවන පාසල් මට්ටමේ කුසලතා තුලින් වෘත්තීය මට්ටම දක්වා පැමිණෙන්න ලොකුම මඟක් වෙනවා. ඉතින් මම හිතන සත්භාෂණ තාම ලොකු සත්කාරයක් තමයි කරන්න කියලා. ඉතින් බෙහෙවින්ම ස්තුතියි රෝඩ් ටු සත්භාෂණ අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. මීළඟට රෝඩ් ටු සත්භාෂණ අපේ වැඩසටහනේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ හඬ කැවීම් ශිල්පිනී ලසඳුනි ජයවර්ධන මහත්මිය. වසර ගණනාවක් සත්භාෂණය වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයේ සමාජිකාවක් විදිය පැමිණිය ඔබතුමිය තමයි හොඳටම දන්නේ සත්භාෂණය තුළ තිබෙනා වූ තරංකාරීත්වය සම්බන්ධයෙන්. සත්භාෂණය තුළ තිබෙනා වූ තරංකාරීත්වය මොන වගේද කියලා වර්තමානයේ ඉන්න ප්‍රජාවට කියන්න පුළුවන් හොඳටම ඔබතුමිය වගේ පිරිසට. මුලින්ම මා ස්තුතියි මේවා අවුරුද්දෙත් මට ආරාධනා කරාට ඔයගලගේ හඬ කැවීම් කම්පිටිෂන් එකට ඩබින් කම්පිටිෂන් එක ජජ් කරන්න මම බොහොම සතුටින් මේ ආරාධනාව බාරගත්තේ මල්ලි. ඇත්තටම මේ හඬ කැවීම් කියන එක අපි කාලේ අපි පාසල් යන කාලයට සාපේක්ෂව බලද්දි මේ වෙනකොට පාසල් වල තරඟකාරී මට්ටමක තියෙනවා. ඒකද අපි ඉස්කෝලේ යනකොට ඩබින් කම්පිටිෂන් කියන එකක් කවදාවත් තිබිලා නැහැ. අපි මම පුංචි කාලේ ඉඳලා මම හඬ කැවීම් ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් අපේ ඉස්කෝලේ ළමයිවත් හඬ කැවීම් කියන්නේ අපි ගිහින් කරලාවට එයාලා දන්නේවත් නැහැ මොනවද හඬ කැවීම් කියන්නේ. නමුත් දැන් රූපවාහිනියේ නානා ප්‍රකාර හඬ කැවීම් වැඩසටහන් යනවා, කාටූන්ස් යනවා, ටෙලිනාට්‍ය යනවා. ඒවා නරඹලා දැන් ළමයින්ගේ ඒකට යොමුවක් තියෙනවා, නැඹුරුවක් තියෙනවා, ආසාවක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම කියන්නේ පාසලේ මාධ්‍යකව හරහා මාධ්‍ය ඒකක හරහා දැන් ගොඩක් වෙලාවට තරඟ විදිහට පවත්වනවා. තාම සබ්ජෙක්ට් එකක් විදිහට නැතත් උගන්වන්නේ තරඟයක් විදිහට හරි එහෙම අලුතෙන් හඳුන්වලා දීලා තියෙන එක ගොඩක් වටිනවා. ළමයිගේ තරඟකාරීත්වය කියන එක මම දකින්නේ මගේ අත්දැකීමත් එක්ක මම ඇත්තටම මම හිතන්නේ පාසල් හඬ කැවීම් තරඟ ඉස්සලම ජජ් කරන්න විනිශ්චය මණ්ඩලයට සහභාගී වෙන්නේ ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ මම හිතන්නේ සත්භාෂණ පළවෙනිම හඬ කැවීම් තරගෙට ඉඳලා 2015 මට මතක විදිහට මගේ මිත්‍රෙක් කවින්දුගේ ආරාධනාවෙන් තමයි ඔයගොල්ලන්ගේ අරිශේක් තමයි මම සහභාගී වෙන්නේ ඔයගොල්ලන්ගේ තරගෙට. ඒක මටත් ලොකු සතුටක් සහ අත්දැකීමක් වුණා. මොකද ළමයි එදා සෑහෙන ප්‍රමාණයක් ආවා ඒ තරගෙට.
ඒ වෙද්දි මං හිතන්නේ ඕගොල්ලන්ගේ ස්කෝල්ටත් ඒක අලුත් මේ Prince of Wales එකටත් අලුත් අත්දැකීමක් වෙලා තිබුණා. මටත් හිතාගන්න බැරි වුණා. ඒ කියන්නේ ළමයි මෙච්චර මේකට ආසයිද මේ වගේ තරඟයකට සහභාගී වෙන්න මෙච්චර කැමතිද කියලා. ඉතින් එදා මට දැනෙච්ච හැඟීම තමයි ඒ කියන්නේ පාසලක විෂයක් විදිහට මේක ඉගැන්වුවේ නැතත් ළමයි තරඟයකට අපි තරඟ කරන්න යන්නේ සාමාන්‍යයෙන් අපි හොඳට දන්න අපි නියුට් වෙලා ඉන්න දෙයක්. නමුත් මේක අලුත් දෙයක්. ඒ කියන්නේ දැකලා අදහසක් අරගෙන එන දෙයක්. ඉතින් ඒක හරහා තරඟයකට සහභාගී වෙන්න තරම් ළමයිට ගට්ස් තියනවා කියලා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න දේකුත් නෙමෙයි අපි කරන සබ්ජෙක්ට් එකකුත් නෙමෙයි. නමුත් අර ආසාව නිසා තරඟවලට එන එකක් තමයි මේ ඩබින් කියලා කියන්නේ. ඇත්තටම ඒක ඊට පස්සේ පාසල් කිහිපයකම අවස්ථාව ලැබුණා මට මේ අවුරුදු කිහිපයක් නෙමෙයි ගණනාවක් අවුරුදු කිහිපය ඇතුළත ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ පාසල්වල තරඟ හැම අවුරුද්දෙම වගේ පැවැත්වෙනවා හඬ කැවීම් ශ්‍රේෂ්ඨ හඬ කැවීම් කලාවට. එතකොට සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාව මේ දෙකෙන් වෙනත් භාෂාවක් පැවැත්වෙන ඇති. එතන මේ වෙනකොට ඒ තරඟවලට සෑහෙන ළමයි පිරිසක් එනවා. ඒ ඒරියාස් වල ඒ ස්කූල්ස් වලින් ළමයි එනවා. ඉතින් දැන් ඒකට තියෙන තරඟකාරී බව ඇත්තටම රහපු ප්‍රශ්නෙට මම එන්නේ. තරඟකාරී බව ඇත්තටම හොඳයි. මුලදී අපිට හම්බ වෙච්ච ළමයින්ට වඩා දැන් මේ වෙනකොට මේ අවුරුදු මම 2015 ඉඳලා මම කිව්වා මම දැන් අවුරුදු 6ක් විතර තිස්සේ ජජ් බෝඩ් වල ඉන්නවා. එතකොට ඒ කාලට වඩා දැන් සෑහෙන මේ අවුරුදු කිහිපය ඇතුළත හොඳ තරඟකාරී බවක් සහ හොඳ ස්ටඩි එකක් එක්ක ගොඩක් අය එනවා. හැමෝම නෙමෙයි. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. මම ඒක කියන්න අවබෝධයක් ඇතුව නැතුව කොහොම හෝ ආසාව පිට හරි ළමයි මේකට තරඟ කරන්න එනවා. ඒක ඇත්තටම සාධනීය ලක්ෂණයක්. උත්තරේ හම්බුණා කියලා හිතනවා. සත්භාෂණ අපේ මාධ්‍ය තරඟාවලියට සම්බන්ධ වෙන්න ඉන්න තරඟකරුවන්ට දෙන්න තියෙන මොන වගේ පණිවිඩයක්ද සහ හඬ කැවීම කියන්නේ මොකක්ද? සහ මේ හඬ කැවීම අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන සිටින ආධුනිකයන්ට ප්‍රවීණ හඬ කැවීම ශිල්පිනියක් විදිහට ඔබතුමියට දෙන්න මොන වගේ පණිවිඩ? මෙහෙමයි ඇත්තටම සතුටුයි කියන ඔන්ලයින් හරි ඔයගොල්ලන් මේ තරඟය නොකරවා පවත්වාගෙන යන එක ගැන සන්තෝෂයි. මට කියන්න තියෙන්නේ අර ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ තරඟයට එන සමහර ඒ කියන්නේ 40ක් විතර ප්‍රතිශතයක් තියෙනවා මේ අවබෝධයක් නැතුව එන්නේ. ඉතින් මම මුලින්ම කියන්නේ ඒගොල්ලන්ව මේ තරඟවලට එවන මාධ්‍ය ඒකකවල වැඩිහිටි සිසුන්ට සහ ඒ මාධ්‍ය ඒකක බාර ගුරුවරුන්ට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා මේ හඬ කැවීම කියන එක ගැන පොඩි අවබෝධයක් දෙන්න ඒගොල්ලන්. මොකක්ද හඬ කැවීම කියන්නේ? හඬ කැවීම නිර්මාණයක් බලන්න පොළඹවන්නේ ඒගොල්ලන්ව. නැත්තම් සමහර අවස්ථාවල කිසිම අදහසක් නැතුව ආවොත් එයාලට ඒ කියන්නේ රූපේ දැම්මම ඒ කියන්නේ අපි දානවා ෆ්‍රේම් එක ප්ලේ කරනවා සීන් එක ප්ලේ කරනවා ඊට පස්සේ එයා ඒකට උඩින්ද මේක කියන්න ඕනේ කියන එකවත් ගැනවත් සමහරකට අදහසක් නැහැ ළමයිට. ඒක අනගාටුදායක තත්ත්වයක් තරඟයකට එනකොට විශේෂයෙන්ම. ඉතින් එයා ළමයින්ට මොකද ළමයින්ගේ වරදක් නෙමෙයි. ළමයින්ට අවබෝධයක් ලබා දෙන්න හඬ කැවීමක් වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ මේ දෙබස් කියන්න ඕනේ මේක ප්ලේ කරාම මේක උඩින් කියන්න ඕනේ කියන එකවත් අඩු ගානේ ළමයින්ට ඒක ගැන දැනුවත් කරලා එතකොට ලිප් සින්කින් කියන්නේ මොකක්ද කියන්නේ. මේක දැන් අපිට කාල වේලාව නැහැ නැත්නම් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ලිප් සින්ක් ඩබ් එකක් සහ මේ සාමාන්‍ය ඩබින් වර්ග කිහිපයක් තියෙනවා. නමුත් අපි ලිප් සින්ක් ඩබින් තමයි අපි සාමාන්‍යයෙන් තරඟවලදී කරන්නේ. එතකොට ලිප් සින්ක් ඩබ් එකක් කරන්න තියෙන ඕන ටෙක්නික්ස් ප්‍රධාන ටෙක්නික්ස් ටික ගැන ඒගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න. එහෙම කරලා ඒගොල්ලන්ව මේ තරඟෙට එවන්න සහ තමන් ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න කියලා. මම කියන්නේ එන්න නංගිලා මල්දාට දුවලා පුතාලා පොඩි ඇත්තෙනවා. තමන් ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න. හොඳට ඩබින් ප්‍රෝග්‍රෑම්ස් බලන්න සහ ඕන දෙයක් ඊට කලින් තරඟෙට සහභාගී වෙන්න කලින් වැඩිහිටියන්ගෙන් ඔයගොල්ලන්ගේ මීඩියා යුනිට් වලින් අයලා කරගෙන අහලා දැනගෙන එන්න කියලා තමයි කියන්නේ. දහසකුත් වැඩ රාජකාරී මැද්දේ CMB වෙනුවෙන් රෝට්ටු සද්භාෂණයට පැමිණි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. ප්‍රවීණ හඬ කැවීම් ශිල්පිනී හඬ කැවීම් අධ්‍යක්ෂිකා අචිනි නිශාදිකා මහත්මියව අපි තමත් ආදරෙන් යුතුව රෝට්ටු සද්භාෂණ අපේ වැඩසටහනට පිළිගන්නවා. වසර ගණනාවක් හඬ කැවීම් ක්ෂේත්‍රයේ බොහොම පළපුරුදු චරිතයක් වුණු ඔබට නවකයන් විදියට හඬ කැවීම් ක්ෂේත්‍රයට පාතබන පිරිසට කියා දෙන්නට බොහෝ දේවල් ඇති. හඬ කැවීම් ශිල්පිනියක් විදියට ශිල්පියෙක් විදියට සාමාන්‍යයෙන් මොන වගේ ගුණාංගද අපි වර්ධනය කරගත යුත්තේ?
මෙහෙමයි දැන් ඇතරම් කියනෝනේ හඬ නළුවෙක් කිව්වහම එයාට තියෙන්න ඕනේ රංගන කියන තමන්ගේ හඬ හසුරවන්න පුළුවන් දක්ෂකමක් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේම ඊවසීම එතනින් එහාට තමන්ගේ හඬ පාලනය කොහොමද තියෙන්න ඕනේ. කියන්නේ අපි එකම රේන්ජ් කියන්නේ නැහැනේ. එක එක තලයන් වලට ගිහිලා තමයි හඬ හසුරවන්නේ. ඉතින් ඒක එතකොට හොඳට රංගන ශිල්පය ගැන බහුල අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ දක්ෂතාවයක් ඒ වගේම වචන හැසිරවීම කෙනෙක් අපි කොහොමද කියන්නේ ඒක ප්‍රනවුන්ස් කිරීම ප්‍රකාශනය ඒ වගේ දේවල් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද වචන ගොඩක් දැනගත්ත පළියටත් ලස්සන කටහඬක් තිබ්බ පළියටත් හඬ කැවීම් ශිල්පිනියක් වෙන්න අමාරුයි. ප්‍රවීණ හඬකැවීම් ශිල්පිනියක් විදිහට ඔබතුමියට තිබෙන්නේ රටක් හඳුනන හඬ. ඉතින් මම මේ වෙලාවේදී මේ රෝට්ටු සත්භාෂණ අපේ වැඩසටහන අතරවාරයේදී ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ හඬදායකත්වයේ ලබා දුන්නු එක් චරිතයක් අපි මේ වෙලාවේදී අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කරලා දෙන්න. ඇත්තට මෙහෙමයි දැන්ට අවුරුදු 30ක් විතර මගේ හඬකැවීම් ජීවිතේ පටන් අරගෙන. ඉතින් හැමෝම අදටත් දන්නේ රොබින්සන් අන්දරේ ක්‍රිස්ටිනා කියලා කිව්වහම ඒත් මගේ පුංචි කාලේ. ඉතින් දැන් මේ දවස්වල දැන්ට විකාශය වෙලා ඉවර ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරයෙන් මරණගත චරිත දෙකක් තියෙනවා. එකක් මම කරලා පෙන්නන්නම්. එකක් මුතුවහුර ෆෙරිදා කියන චරිතය. අනිත් එක ලව්ලි කියන චරිතය මිනිපහන ඔබයි දෙර්නේ නාලිකාවේ විකාශනය වුණා. ඉතින් මම ලව්ලිගේ හඬ කොටසක් කියලා පෙන්නන්නම්. සිකන්දර් මට නම් ඇති වෙලා තියෙන්නේ. ඔයාගේ වැඩේම කුල්ෆි ගැන විතරමයි හිතන්නේ. එතකොට මගේ අමීරට මොකද වෙන්නේ? ෂෙකිට ඔෆ් සිකන්දර්. අනේ විදිහට තමයි ලව්ලිගේ චරිතය නිර්මාණය වුණේ. දහසකුත් වැඩ රාජකාරී මැද්දේ රෝට්ටු සත්භාෂණ වෙනුවෙන් පැමිණි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. මීළඟට රෝට්ටු සත්භාෂණ වෙනුවෙන් පැමිණෙන්නේ සත්භාෂණ වංශ කතාවේ පළමු දිගහැරීමේ නියමුවාණන් ලෙස කටයුතු කර 2015 වර්ෂයේ වෙල්ස් කුමර විද්‍යාලීය මාධ්‍යේකකේ සභාපති ලෙස කටයුතු කළ රාජිත ගීතාංජන සොයුරා. ඔහු මේ වන විට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙසත් කටයුතු කරනවා. රාජිතයි ආයිබෝන් කියා ඔබ පිළිගන්න මුලින්ම. සත්භාෂණය ආරම්භ වන 2015 වර්ෂයේ මොරටු වෙල්ස් කුමර විද්‍යාලීය මාධ්‍යේකකේ සභාපතිවරයා ඔබ. ඉතින් මේ සත්භාෂණය පළමු වරට සංවිධානය කරද්දී ඔබට තිබුණු අභියෝග සහ ඔබ ඒ වෙනුවෙන් කරපු කැපකිරීම මොන වගේද? අභියෝගයන් ගැන කතා කරද්දී මං හිතන්නේ මේ පළවෙනි සත්භාෂණ කියන්නේ හැම අතින්ම අභියෝගයක්. මොකද අපි හැමෝටම අලුත් අභියෝගයක්. මං නිකන් කිහිපයක් සඳහන් කරන්නම්. අපිට පළවෙනිම අභියෝගය තිබ්බා මේකට අපේ විදුහල කැමති කරගන්න. ඊට පස්සේ ඒක අපිට අවසර ගන්න එක අපිට ලොකු අභියෝගයක් වුණා. එතනින් එහාට ඊට පස්සේ අපේ ඇතුලේ සංවිධානය කරගන්න අපිට පොඩි පිරිසක් හිටියේ. ළමයි මං හිතන්නේ ඔක්කොම අපි 30ක් විතර වගේ හිටියේ. 30 ඇතුලේ තමයි ඔක්කොම දේවල් කරේ. ඊට අමතරව අපිට මේකේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ දෙයක් තමයි මූල්‍යමය ප්‍රශ්නය. මොකද ඒ කාලේ අපි සල්ලි මේ එකතු කරන වැඩ ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනේ සහ ඒවා අපි පොඩි ළමයි විදියට ඉස්කෝලේ යන කාලේ ඉතින් අපිට ලොකු පහන්සියක් දරන්න වුණා. ඒවට අපේ විදුහල්පතිතුමා සහ බාර ආචාර්යවරු ගොඩක් සහයෝගය ලබා දුන්නා. ඒවා තමයි ප්‍රධානතම අභියෝගයන් විදිහට දක්වන්න පුළුවන්. මම හිතන්නේ සත්භාෂණ කියන වචනය ඇතුලේ හැමදේම තියෙනවා. මම ඒක අපි ඒ අදහස අපි මෙහෙම සත්භාෂණ එකක් කරනවා කියපු තැන ඉඳන් අවසානයේදී අපි මාධ්‍ය දිනයක් තියලා සතුටු වෙලා අපේ කේම්බ්‍රියන් චියර් එක දීලා අපි ඒ දවස ඉවර කරන තෙක්ම තිබ්බ හැම දෙයක්ම අභියෝග. ඉතින් මම හිතන්නේ අභියෝග හරිම මිහිරි. ඒක මතක් වෙදී අදටත් අපිට මතක් කරලා hina වෙන්න පුළුවන්. සමහරලාට ඇඬෙන තැන් තියෙනවා. ඒ කොච්චර දුක් විඳලාද කියලා. ඉතින් හැමදේම අභියෝගයක්. එහෙම එකක් කියලා කියන්න බෑ ඇත්තටම. සත්භාෂණය 2015 වෙන් පටන් අරගෙන 2021 දක්වා අද වෙද්දි දැවැන්ත ගමනක් ඇවිල්ලා. එදා බොහොම උජාරුවට ඔබ ආරම්භ කරපු සත්භාෂණය අදත් මේ පවතිනා වූ කාල සමයේදී ඔන්ලයින් විදියට හෝ වෙල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍යකකේ සිදු කරනවා. මොන වගේ හැඟීමක්ද ඔබට මේ සම්බන්ධයෙන් තියෙන්නේ? ඔව් මම හිතන්නේ මේ මාර්ගගත ක්‍රමය කියන එක අපි හැමෝගෙම දැන් ජීවිතය ඇතුළේ තියෙන එක කොටසක් වෙලා තියෙන්නේ. ඉතින් අර කොවිඩ් සමග ජීවිතය කියලා හැමෝම කතා කරනවා. ඉතින් කොවිඩ් එක්ක තමයි හැම එකම අපිට කරන්න වෙලා තියෙන්නේ. තාමත් අපි මේ කොවිඩ් වසංගතයෙන් බැට කන රටක් විදිහට. ඉතින් මම හිතන්නේ ගිය අවුරුද්දේ අපේ මාධ්‍යකකේ තමයි මුලින්ම මේ මාර්ගගත ක්‍රමයට අදාළ මේ තරඟාවලියක් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කරේ. ඉතින් ඒකේ දෙවනි දිගහැරුම වගේම 2015 ඉඳන් ගත්තොත් මම හිතන්නේ 7 වෙනි දිගහැරුම මේක. ඉතින්
ඇත්තටම හොඳයි. මොකද මේ කාලේ හැමෝම ඉතාමත් ලොකු මානසික පීඩනයක ඉන්නේ. මොකද ගේ ඇතුළටම වෙලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න විදියක් නැහැ. හැම පැත්තෙම මිනිසුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ප්‍රශ්නත් එක්ක ඉන්න වෙලාවේ ළමයින්ට තමන්ගේ පාසලක් විදිහට තමන්ගේ කුසලතා හැකියාවන් නිදක්වන්න අවස්ථාවල් අඩු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපේ අයටත් ඉතාමත් අමාරුවෙන් මේ හැමෝම එකතු වෙන්නත් බැරි වෙලාවක මේ කරන වැඩේ ඉතාමත් මං අගය කරනවා. මේ දැන් ඉන්න නායකයා ඇතුළු කණ්ඩායම මම ඒක ගොඩක් අගය කරනවා. මොකද ඒක මේ හැම අතින්ම හොඳ දෙයක්. අපේ පාසල ගත්තත් පාසලේ නම එළියට යන්න මේ කරන වැඩ ඉතාමත් වැදගත්. මේවා ලේසි පහසු වැඩ නෙමෙයි. ඉතින් අපි හැමෝටම අපිත් මේවල හිටපු කොටස් කාර්ය විදිහට අපි හැමෝම දන්නවා මේවා කරන්න ගියාම ප්‍රශ්න ගොඩක් එනවා. දැන් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉතින් මම මේ ඒක ගොඩක් අගය කරනවා. ඊට අමතරව විශේෂයෙන් කියන්න ඕනේ මේකේ හැමෝටම අර ඇත්තටම කියනවා වගේ ඔන්ලයින් කම්පිටිෂන්ස් තියන්න පුළුවන්. නමුත් අර මේකේ ගුණාත්මක භාවය කියන එක අපි හැමදාම බලපු දෙයක්. ඉතින් මේ ගුණාත්මක භාවය තියාගෙන අලුත් දෙයක් අලුත් විදිහට කරන එක ගොඩක් වටිනවා. ඉතින් මම සුබ පතනවා මේ වැඩේට සහ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේක ලංකාවේ මාධ්‍ය ඉතිහාසය වෙනස් කරන තවත් සුවිශේෂී සත්භාෂණයක් වෙයි කියලා. ඉතින් දහසකුත් වැඩ රාජකාරි මැද්දේ අපේ ආරාධනාව පිළිගෙන රෝට් ටු සත්භාෂණ අපේ වැඩසටහනේ අපිත් එක්ක සම්බන්ධ වුණාට රාජිතයට මෙහිවින්ම ස්තුතියි. ගුරුවරයෙකු සහ නිදහස් මාධ්‍යවේදියෙකු විදිහට තමන්ගේ කාර්යභාරය සිදු කරමින් සිටින අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය මාධ්‍ය ඒකකේ හිටපු සභාපතිවරයෙකු වුණු සුමින්ද ශාක්‍ය අයියව තමයි අපි මේ අවස්ථාවේදී රෝට් ටු සත්භාෂණ අපේ වැඩසටහනට පිළිගනු ලබන්නේ. අයිබෝනයි වසර ගණනාවක් මුළුල්ලේ CMBU අපි මේ සත්භාෂිත ගමන් මඟ තුල ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ CMBU අපි ආපු සත්භාෂණ ගමන් මඟ ගැන අයියට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද? ඔව් ඇත්තටම මුලින්ම බෙහෙවින්ම සූතිවන්ත වෙනවා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේ රෝට් ටු සත්භාෂණ සම්බන්ධයෙන් අදහසක් දක්වන්නට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ හිටපු මාධ්‍ය ඒකකයේ සභාපතිවරයා විදිහට සහ දිවයිනේ ප්‍රමුඛතම පිරිමි විද්‍යාල දෙකක හිටපු ආදි ශිෂ්‍යෙක් විදිහට ප්‍රමුඛ මාධ්‍ය ඒකක තිබෙන විද්‍යාල දෙකක ආදි ශිෂ්‍යෙක් විදිහට සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ මාධ්‍යකගේ හිටපු සභාපති විදිහට මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් එසෙත් නැතිනම් වේල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍යකය ඇත්තටම මගේ පාසල් මාධ්‍ය ජීවිතය තුළ මට හම්බෙච්ච හොඳම යහළුවන් හම්බෙච්ච මාධ්‍යකයක් සත්භාෂණ ගැන කතා කරනවන වචනය පරිසමාප්ත අර්ථයෙන්ම නිවැරදි භාෂණය හරියට භාෂණය කරන ආකාරය කියා දුන්න හොඳ මාර්ගගත ක්‍රියාකාරීත්වයක් මාර්ගගත ආකාරයට තිබුණු ක්‍රියාකාරීත්වයක් වත්මන වෙද්දි අතීතය ගැන කියද්දි මම ඉතාමත් සතුටු වෙනවා අදහසක් දක්වන්න. මොකද හේතුව මම මුලින්ම වේල්ස් කුමර විද්‍යාලයට යම් යම් තරඟාවලි වලට සහභාගී වෙලා තිබ්බට මාධ්‍ය තරඟාවලියක් සත්භාෂණ පළමු දිගහැරුමට සහභාගී වෙන්නේ 2015 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ මගේ මතකය හරිනම් ඔක්තෝබර් මාසයේ සහභාගී වෙද්දී මට ආපු හැඟීම තමයි පුංචි මල්ලිලා හිටිය මම රජිතගේ ආරාධනයෙන් තමයි ඇත්තරම සහභාගී වුණේ තනි තරඟකරුවෙක් විදිහට. ඒකයි විශේෂත්වය. ඊට පස්සේ මල්ලිලා අපි අරගෙන ගියා ඔබේ ප්‍රධාන ශාලාවට. ඒ ප්‍රධාන ශාලාවේ තිබ්බ ඇත්තරම ඔබ මම හිතන්නේ වසර 140කට අධික ඉතිහාසයක් තියෙන දැවැන්ත පිරිමි විද්‍යාලයක්. එතකොට ඒකේ තිබ්බ අර පෞරාණිකත්වය ඇත්තරම පිරිමි විද්‍යාල දෙකක අධ්‍යාපනය ලබපු පුද්ගලෙක් විදිහට මට ඒ ප්‍රෞඩත්වය අභිමානය ඇත්තටම දැනුණා. 2015 වර්ෂයේ ඉතාමත් සංවිධිත ආකාරයෙන් තිබ්බ. මොකද මල්ලිලා අපි එක්කගෙන ගිහින් තරඟවලට සහභාගී වුණා. මට මතකයි ඒ හිටපු විනිශ්චය මණ්ඩලයේ පවා සහ හම්බෙච්ච යහළුවන් පවා. ඉන් පස්සේ මම කිව්වොත් මට පෞද්ගලිකව අදහසක් දක්වන්න කියලා මේක භාගයේ පෞද්ගලික මතය ඉතාමත් කෙටි කාලයක් තුළ දිවයිනම ආක්‍රමණය කරපු දිවයිනම කතා කරපු පාසල් මාධ්‍ය තරඟාවලියක් ගැන කියනවනම් මට කෙටියෙන්ම කියන්න තියෙන ඉතාමත් කෙටි කාලයකින් සංවිධානගත වෙමින් ඉතාමත් කෙටි කාලයක් තුළින් ක්‍රමවත් වෙමින් සහ ශ්‍රී ලංකාවේ පාසල් මාධ්‍ය වංශ කතාව නැත්නම් පාසල් මාධ්‍ය ඒකකයන්ට දැනෙන තරඟාවලියක් සංවිධානය කරා ඉතාමත් කෙටි කාලයකින්. ඒ ප්‍රගමනය ඉතාමත් සාධනීයයි. පෞද්ගලිකව මම දකිනවා ඔබ ඉතාමත් කෙටි කාලයකින් ඉතාමත් හොඳ තරඟාවලි 5ක් විතර සංවිධානය කළා. ඒ වගේම back to podium කියන්නේ මම සහභාගී වෙච්ච තවත් අවස්ථාවක්. ඒ අවස්ථාවේදී මට සතුටු හිතුනේ මොකද මම back to the podium ආවට පස්සේ 2018 වර්ෂයේ මගේ විද්‍යාලය
සමස්ත ශූරතාවේ දිනාගත් ඊට පස්සේ මම හිතන අනුශූරතා දෙකක් ජයග්‍රහණය කළා. ඔබගේ ඒ තියෙන සංවිධිත භාවය, ඔබගේ ඒ තියෙන නිර්මාණශීලී හැකියාවන් සහ මගේ පෞද්ගලික මතය කෙටියෙන්ම කිව්වොත් ඉතාමත් කෙටි කාලයක් තුළ පාසල් මාධ්‍ය තරඟාවලියක් යම් ප්‍රගමනයක් ලැබුවා නම්, සාධනීය ප්‍රගමනයක් ලැබුවා නම් මේ සද්භාෂණ කෙටිම පිළිතුර මොකද හේතුව 2015 වර්ෂයේ ඉඳලා 2020 දිහා බලද්දී 2018 දිහා බලද්දී වැඩි ඕනේ අවුරුදු 2ක 3ක කාලය තුළ ඔබ ඒ සිදු කළ, මට මතකයි දෙහිවල ජයසිංහ ශාලාවේ තිබෙ 2018 වර්ෂයේ තරඟාවලියේ සද්භාෂණ ඉතාමත් ප්‍රශස්තයි සහ ඉතාමත් විශිෂ්ට ආකාරයේ තරඟාවලියක් ලෙසින් දියත් වුණා. ආපෞසරයක් කියනවනම් කෙටියෙන්ම කිව්වොත් ඉතාමත් කෙටි කාලයකින් හොඳම සංවිධිත මාධ්‍ය තරඟාවලියක් බවට සංවිධාන වුණේ ලංකාවේ. ඒ සංවිධානය වුණා නම් ඒ තරඟාවලිය කෙටිම පිළිතුර සද්භාෂණ. සද්භාෂණය දිහා නිරන්තරයෙන් බලන් හිටපු පුද්ගලයෙක් විදියට වගේම සද්භාෂණය පිළිබඳ CMU පිළිබඳ දන්නා පුද්ගලයෙක් විදියට කවුරු හරි සද්භාෂණයට පැමිණෙන්නට අවශ්‍ය නම් ඒ ඇයි? පාසල් මාධ්‍යවේදියෙක් සද්භාෂණයට පැමිණිය යුත්තේ ඇයි? මේ ප්‍රශ්නයට සුමින්ද අයියා දෙන පිළිතුර මොකක්ද? අනිවාර්යෙන්ම 2015 වර්ෂය ආරම්භ කරපු මම කෙටියෙන්ම කිව්වා මොවුන්ගේ තියෙන සංවිධානක භාවය කියන්නේ සංවිධිත භාවය කියන්නේ අර පුංචි මල්ලි තරඟාවලයට එක්කන් යන දේ ඉඳලා ඔබ සංවිධානය කරන ග්‍රැෆික් නිර්මාණය ඉඳලා වීඩියෝයේ ඉඳලා මේ කියන ඒ පුළුල් පරාසය තුළ අදාළ ශේෂ්ත්‍ර ගණනාව තුළම මොවුන් ඉතාමත් සංවිධිතයි සහ මොවුන් ඉතා නිර්මාණශීලී. මට මතකයි 2018 වර්ෂයේ මොවුන් ස්වර්ණ පන්හිදක් නිර්මාණය කරා මොවුන්ගේ ප්‍රදේශයට ආවේනිකේ කලාවෙන් ඉතාමත් ප්‍රශස්තයි. ඒ වගේ ඉතාමත් ප්‍රශස්තාකාර නිර්මාණශීලී තරඟාවලියක් හුදෙක්ම මාධ්‍ය තරඟාවලියක් නොවේ, පවත්වීම සඳහා පවත්වන තරඟාවලියක් නෙමෙයි. මම ගුරුවරයෙක් විදියට දිවයින පුරාම විසිරෙන ආදරණීය දරුවන්ට කියනවා එන්න සද්භාෂණයට. මොකද හේතුව ඒ ලබාගත් අත්දැකීම් මොවුන් තවත් නිර්මාණශීලී වේවි, මොවුන් තවත් සංවිධිත වේවි. හුදෙක්ම දිවයිනේ ප්‍රමුඛතම පාසල් අන්තර් පාඨශාලීය මාධ්‍ය තරඟාවලියක් බවට පත්ව අවසන් සද්භාෂණ. ඒ නිසා ඔබ පැමිණිය යුතුයි. අරත් ඔබව විනිශ්චයට ලක් කරන්න ඉතා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමති ජේෂ්ඨාංශයේ 2015 වර්ෂ ඉංග්‍රීසි නිවේදන තරඟාවලිය විනිශ්චය කරේ බෙවිල් පලිහවඩන මහත්මයා. එතුමා ජීවතුන් අතර නැහැ. එවැනි යෝධ පතාකයේ සසංග ඩයස් ඉන් පසුව මට සඳහන් කරනවා නම් 1000ක් වුණත් සඳහන් කරන්නට පුළුවන්, නම් 100ක් වුණත් එවැනි ප්‍රවීණයන් අතින් විනිශ්චයට ලක්වන්නට ඔබට හැකියාවක් තිබෙනවා. සහ Prince of Wales විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය දායාද කරපු ආදිශයෙන් පවා මාධ්‍ය ශේෂ්ත්‍රයන්හි සිටිනවා. ඒ නිසා මම අනිවාර්යෙන්ම ආරාධනා කරන සද්භාෂණයට එන්න. හේතුව මොවුන් නිර්මාණශීලී, මොවුන් සංවිධිතයි සහ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් රැසක සහභාගීත්වයෙන් තමා ඔබගේ විනිශ්චය ලබා දෙන්නේ. සහ දිවයිනේ තිබෙන ප්‍රමුඛතම පාසල් මාධ්‍ය තරඟාවලිය අත්දැකීමක් විදිහට මුල් 5 නම් කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම මොවුන්ගේ තරඟාවලියේ තිබෙනවා. මොවුන් ඒ තරම්ම ඒ කියන ගුණාංග වලින් සුපෝෂිතයි. ඒ නිසා මම ආරාධනා කර සිටිනවා දිවයින පුරා විසිරී පැතිරී සිටින මේක පුංචි රටක්. යාපනයේ ඉඳලා ගාල්ලට ගත්තත්, එතනින් එහාට කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට ගත්තත් විවිධ විද්‍යාල තියෙනවා. ඒ නිසා ඔබේ මාධ්‍ය ඒකකයට ආරාධනා කරනවා ආදරණීය දරුවනේ එන්න සද්භාෂණයට. හේතුව මොවුන් යලිත් මම කියනවා නම් සංවිධිතයි, නිර්මාණශීලී සහ ප්‍රමුඛයි. ඒක තමයි මගේ අදහස මහණිවරු. සද්භාෂණය වෙනුවෙන් පැමිණෙන්නට, ඒ වගේම සද්භාෂණය පිළිබඳ අතීත මතක ආවර්ජනය කරන්නට පැමිණි සුමින්ද අයියට බෙහෙවින්ම ස්තුතියි CMU සහ රෝට්ටු සද්භාෂණ වෙනුවෙන්. බොහොමත්ම ස්තුතියි මට සිදු කරපු ආරාධනයට සහ මම ඔබට සුබ පතනවා. ඔබේ දක්ෂතාවය, ඔබේ නිර්මාණශීලී භාව රැකගන්න, ඒ සංවිධිත භාවය යලිත් රැකගන්න. අපි සාමාන්‍යයෙන් දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය තරඟාවලි කියලා තරඟාවලි කිහිපයක් නම් කරනවා. ඒ තරඟාවලි අතර ඔබ දැන් සිටිනවා. ඔබට පුළුවන් එක ප්‍රමුඛතම මාධ්‍ය තරඟාවලි අත්දැකීම් බවට පත් කරන්නට, ඒ සත්කාරයට දායක වෙන්නට ඔබට හැකි වෙන්න, ඔබේ විභාවයන් දියුණු වෙන්නට මම ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතියි සිදු කරපු ආරාධනයට යලිත් වරක්. මීළඟට රෝට්ටු සද්භාෂණ වෙනුවෙන් පැමිණෙන තැනැත්තිය බොහොම සුවිශේෂී තැනැත්තිය. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ස්ටඩීස් පිළිබඳව දෙවන වසරේ ඉගෙනුම ලබන්නේ. ඇය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ හිටපු සභාපතිනිය වූ නිසංගි රම්මණ්ඩල අක්කා. ආයිබෝන් අක්කේ. ආයිබෝන් මනිදු. සද්භාෂණයට මේ වසරේදී අපි අලුත් අංගයක් එකතු කරමු. ඒ TV ඇඩ්වර්ටයිස්මන්ට් කියනව කාරණාව.
ඔබ මේ වෙද්දී ටෙලිවිෂන් ස්ටඩීස් පිළිබඳව ඉගෙනු ලබන්නා වූ තැනැත්තියක්. වර්තමාන ශාස්ත්‍රයට මේ අංශය මොන විදියට බලපානවද? වර්තමාන මාධ්‍ය ශාස්ත්‍රයට මේ අංශය මොන විදියට බලපානවද? ඇත්තටම ඉස්රම් කියන්න ඕනේ මනිදු දැන් අපි විතරක් නෙමෙයි දැන් මුළු ලෝකෙම මේ වෙනකොට මුහුණ දීලා තිනා දැන් අවුරුදු 2ක විතර ඉඳන් අපි හැමෝටම ගෙදරින් එළියට යන විදිහක් නැහැ. හරිද? එතකොට අපි ෂොප් එකකට ගිහිල්ලා බඩුවක් ගන්නවට වඩා ඒක ඔන්ලයින් ගෙන්නන්න දැන් අපි පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම මෙන්න මේ අවුරුදු 2 තියෙන කාලය ඇතුළත අපේ ලෝකේ වගේම ලංකාවේ ඇඩ්වර්ටයිසින් කියන එක මාරම විදිහට ප්‍රොමෝට් වෙනවා. මේ ඕනම දෙයක් ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ වෙනවා මිනිස්සුන්ට ඒක දෙන්න නම්. රයිට්? එතකොට දැන් අපි ඔයාලා මේ අරන් තියෙන ඉවෙන්ට් එක නැත්නම් ඔයාලා මේ ඕගනයිස් කරන ඉවෙන්ට් එක හරියම වැදගත්. දැන් අපි ඇඩ්වර්ටයිස්මන්ට් උදේ ඉඳන් රැ වෙනකම් අපි ටීවී එක දාගෙන හිටියොත් කොච්චර ඇඩ්වර්ටයිස්මන්ට්ස් එනවද? හැබැයි ඔයාලට හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ම ඔයාලා ගොළුවේ රැඳෙනවද? නෑනේ. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක කොයි විදිහටද අපි ඒක බලන් ඉන්න ඔබ්සර්වර්ට දෙන්නේ කියන එක මත තමයි ඒ දේ ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා බිහි වුණා මේ අවුරුදු 2 ඇතුළත. වගේම අපි අර ලොකු තරගයක් ඇති වුණා ලෝකෙ පුරාම. ඒ කියන්නේ හොඳ කන්ටෙන්ට්ස් විතරයි මිනිස්සු මේ වැළඳගත්තේ. ඉතින් දැන් අපි සමහර ඇඩ්වර්ටයිස්මන්ට් අපිට තාම මතකයි. සමහරක බැලුවට වැඩක් නැහැ අපේ ඔළුවේ හිටින්නේ නැහැ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපි හදන ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන ටෙක්නොලොජි එකත් එක්කම ඒකේ තියෙන කන්ටෙන්ට් එක මත. ඉතින් මං හිතනවා ඔයාලා මේ ඕගනයිස් කරන ඉවෙන්ට් එක ඉතාමත් මං හිතන්නේ හොඳ chance එකක් අපි මේ සබ්ජෙක්ට් එක ගැන දන්න අය වුණත් නැති අය වුණත් මේ කන්ටෙන්ට් එකක් කියන එක ඕන කෙනෙක්ට ක්‍රියේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියේටිව් අදහස් තියෙන අලුත් විදිහට හිතන්න පුළුවන් ඕනම කෙනෙක්ට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. එතකොට මේ කන්ටෙන්ට් ක්‍රියේටින් කියන එක මත තමයි මුළු මේ ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකම රඳා පවතින්නේ. හරිද? එතකොට මම හිතනවා මේක ඇත්තටම හොඳ chance එකක් සියලුම දැන් මේකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැම කෙනෙක්ටම හොඳ chance එකක්. Tamanට ඉස්සරහට එන්න තියෙන වැඩ, Tamanට වැඩක් කරනවා නම් Taman මේ ෆීල්ඩ් එකේ ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ කෙනාට හොඳ chance එකක්. Taman හොඳ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා ඒක නිර්මාණය කරන්න හොඳ අවස්ථාවක් වල දීලා තියෙනවා. හරිද? එතන මම හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ අවස්ථාව ගන්න. මොකද අපි ඉස්කෝලේ යන කාලේ අපි කම්පිටිෂන් කරන කාලේ අපි ඔය ඇඩ්වර්ටයිසින් කියන කර මේන් දෙයක් විදිහට කරේ නෑ. අපි ප්‍රෝග්‍රෑම් එකක් මැදින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා. හැබැයි අපි ඒකට ලොකු අවධානයක් දුන්නේ නැහැ. නමුත් දැන් අපේ ඉතින් කාලේ චේන්ජ් මේ වෙනස් වෙලා තියෙන විදිහට අපිට දැන් මේ මුණ දෙන්න වෙලා තියෙන දේවල් එක්ක සහ අපි දැන් මේ යන සමාජයට ඇඩ්වර්ටයිසින් සහ කන්ටෙන්ට් ක්‍රියේටින් කියන එක මම කියන්නේ YouTube එකේ ඔයා channel එකක් කරනවා නම් ඒකටත් ඔයාලට content creating කියන එක ගොඩාක් වැදගත්. ඉතින් ඒ වගේම advertising කියන එක කවදාවත් මේ ලෝකේ නැති වෙන්නේ නැති දෙයක්. ඉතින් මේ දෙකම එකතු කරලා ඔයාලා අපූර්ව event එකක් organize කරලා තියෙනවා. අතන මේක එතරම් ගොඩක් appreciate කරන්න ඕන දෙයක් වගේම හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ event එකට සම්බන්ධ වෙන්න. ඔයාලට අත්දැකීමේම තමන්ට මොකද්ද කරන්න පුළුවන්? තමන් කරන්නේ මොකක්ද? මොන විදිහ අවුට්පුට් එකක් එයිද කියලා අලුත් එක්ස්පීරියන්ස් එකක් ඒ කෙනාට මේකට සහභාගී වෙන කෙනාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට මේ ඉවෙන්ට් එක සම්බන්ධව කියන්න තියෙන්නේ. සත්භාෂණ මාධ්‍ය තරඟාවලියේ ගුණාත්මක භාවය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද? ඇත්තටම කියන්න ඕනේ මේ දැන් අපිට කම්පිටිෂන් වලදී මම හින්සුඩි විතරක් නෙමෙයි අපිට ඉතින් අපි ඉස්සරම අපි කම්පිටිෂන් ගියා කාලයක් හරිද ඊට පස්සේ අපි රංගිලාව කම්පිටිෂන් එකක් ගියා පස්සේ අපි ජජ් පැනල් එකට විදියට ගියා මේක ඉතින් අර මහනුවර ඇතුලේ මධ්‍යම පළාත ඇතුලේ වගේම හැම පළාතකම මේක නෝමල් සිද්ධ වෙන දෙයක් හැබැයි අපි කම්පිටිෂන් යනකොට අපිට සමහර චරිත සමහර පාසල් සමහර ටීම්ස් අපේ ඔළුවේ එකපාරටම යාලා අපිව අල්ල ගන්නවා රයිට් අන්න එහෙම මට ඒ කින්සුඩ් එකේ තිබ්බ කම්පිටිෂන් එකේ මම ඔයාලගේ ජජ් කරන්න හිටියේ ඔයාලා මේ අර රේඩියෝ ප්‍රසන්ටේෂන් එකක් කරපු වෙලාවක ඉතින් අපිට ඒ වෙලාවේ මේ ඔයාලා නිකන් ඇත්තටම කිව්වොත් අනිත් පැත්ත ගැහුවා මේ කම්පිටිෂන් එක අපි හිතුවේවත් නැති දෙයක් ඔයාලා අපිට කරලා පෙන්නනවා. ඒතර අපි එතනදී අපි ටීම් වර්ක් එකක් දැක්කේ ඔයාලගේ මාධ්‍ය එකකේ සියලුම දෙනා එකට සපෝට් එක දුන්නා. දැන් අපි 10 දෙනෙක් අපේ එකට ආවා නම් ඒ කම්පිටිෂන් එකට පාර්ටිසිපේට් කරපු 10 දෙනාට අමතරව එළියේ ඉන්නනොත් ගොඩක් අය සපෝට් කරා. ඉතින් ඇත්තටම මේ හොඳ මම දකින්න විදිහට ඔයාලගේ අපි Prince of Wales ගේ මාධ්‍ය එකක කියන්නේ ඉතාමත් හොඳින් සංවිධානය වුණ
සහ හැම කෙනාටම හොඳ සපෝටිව් ඒ වගේම දැන් ඕනම දෙයක්කට බය නැති ටීම් එකක්. මම දැකපු ටීම් අතරින් ඕනම දෙයකට බය නැති ටීම් එකක්. ඒ වගේම ඉතාමත් ක්‍රියේටිව්. තමන්ට දෙන අභියෝගයක් ඒ වෙලාවෙම ඒ වෙලාවට හොඳට එකට මුහුණ දෙන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් අපි හිතනවානේ දැන් එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඒක එන්නේ කියලා. නමුත් ඔයාලගේ ටීම් එකේ මේ අපි දකින්න විශේෂත්වයක් තමයි පුංචි බට්ටු ඉන්නවා. ඒ කියන්නේ පොඩි නංගිලා මල්ලිලා ඉන්නවා. එයාලට හොඳ අත්දැකීම් කියන්නේ එයාලත් ඔයාලා වස්සේ එන්නේ. කියන්නේ හැම කෙනෙක්ටම එක විදිහටම දැනුම යනවා. හැම කෙනෙක්ටම මේ උනන්දුව තියෙනවා. අපි දැන් මම ඒක ජජ් කරලා ඉවර වෙලා එළියට ඇවිල්ලා මම තව කෙනෙක්ගෙන් අහනකොට සුපිරි මේ කොල්ලෙක් හිටියා මගේ එකෙත් කියලා කියනවා මේ පොඩි අයගේ ටීම් එකේ. අනේ ඒ වගේ හැම කෙනෙක්ටම අනන්‍ය වූ දක්ෂතාවයක් තියෙන ඔයාලා එක හඳුන ගන්නවා. ඒ වගේ මම ඔයාලත් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා ඔයාලගේ වැඩ. අපි දැකලා තියෙනවා ඔයාලා පාසල ඇතුලේ කරන දේවල්. ඇත්තටම ඒවා ඇත්තටම ප්‍රශංසනීයයි. ඒ කියන්නේ අපි වුණත් අපේ ඉස්කෝලෙන් අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අපි යම්කිසි අත්දැකීමක් අරගෙන. ඉතින් ඔයාලගේ පාසල ඇතුලේ ඔයාලගේ ළමයිට ලැබෙන අත්දැකීම ඉතාමත් වටිනවා. මොකද අපි හැම කෙනෙක්ටම බෑ ගුවන් විදුලි මැදිරියක් ඇතුලේ තියෙන අත්දැකීම පාසල් කාලේ ලබා ගන්න. ඒක ඇත්තටම හැමෝටම බෑ. නමුත් ඔයාලට ඒ වාසනාව තියෙන නිසා ඔයාලා ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ ඒකේ හොඳ ප්‍රතිඵල තියෙනවා. මම ඇත්තටම ආශා කරන මාධ්‍යයකයක් වගේම මේ මම ඔයාලව දැනගන්නෙත් එතනින් දැනගත්තට පස්සේ හැම දෙයකටම තියෙන උනන්දුව. ඔයාලා මොකක් හරි වැඩක් පටන් ගත්තාම මේ වැඩ ඉවර වෙනකම් මේ ටීම් එකේ තියෙන එකමුතුකම ඒ වගේම හැමෝටම සපෝට් කරන එක හැම දෙයකටම බය නැතුව මුහුණ දෙන එක මම දැකපු විශේෂ ලක්ෂණ. ඉතින් මම හැම කෙනෙක්ටම සුබ පතනවා මේ වැඩේත් හොඳටම කරන්න. ඒ වගේම මේකට සහභාගී වෙන්න කියලා මම අනිත් අයටත් ආරාධනා කරනවා. මොකද ඔයාලට අපි පාසලෙන් පාසලට යනකොට අපිට එක එක සංස්කෘතියන් තියෙනවා. අපි එක විදිහට තමයි අපේ කම්පිටිෂන් අපි ප්ලෑන් කරන්න. අපි කම්පිටිෂන් ඕගනයිස් කරන්න එක විදිහට. දැන් ඔයාලා අලුත්ම ඉවෙන්ට් එකක් මේක ඇතුළට දාලා තියෙනවා. ඒ වගේම මේ අවුරුදු 5ක කාලයක් තුල ඔයාලා අපූර්ව ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගමන ගැන අපි ඒක දකින්න ඔයාලා කොච්චරක්ද ඒක දිනු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා කොච්චරද ඒ වෙනුවෙන් ඩෙඩිකේට් කරනවා. ඔයාලා කොච්චරක්ද ඒ වෙනුවෙන් කාලය කැප කරන්නේ. රෑ දවල් නොනිදා වැඩ. ඉතින් ඒක තමයි අපි කිසික් අපිට ලැබෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඔයාලා දක්ෂයි. ඉතින් මම ඇත්තටම ආඩම්බර වෙනවා මටත් මේකට ආරාධනා කරපු එක ගැනත් බොහොම ස්තුතියි. ඒ වගේම මේකේ පාර්ට් එකක් වෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම ඔයාලා වගේ කට්ටිය තමයි අපි කොයි හරි තැනකින් ඔයාලගේ වැරද්දක් කියලා මල්ලි මේක හදාගමු කියලා මොකක් හරි වැරද්දක් කියලා ඒ කිව්වොත් ඊළඟ ස්ටෙප් එක එනකොට ඔයාලා ඒක හදාගෙන එන්නේ. ඉතින් ඒ ගැන අපිට හරිම සතුටුයි. ඉතින් මේකට සහභාගී වෙන්න බලාගෙන ඉන්න මේකේ කොටස්කාරයෙක් වෙන්න බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම ආදරයෙන් ආරාධනා කරනවා මේකට සහභාගී වෙන්න. මොකද මේ අනිවාර්යයෙන්ම අපිට විශ්වාසයි මේක ඔයාලට කලින් ලබාගත්තේ නැති අත්දැකීමක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේකට පාටිසිපේට් වුණා. ඉතින් රෝට්ටු සත්භාෂණ අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. 2015 වර්ෂයේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය මාධ්‍යකගේ තාක්ෂණික අංශ ප්‍රධානී මෘදුකාංග ඉංජිනේරු සහ ප්‍රවීණ තාක්ෂණික ශිල්පී අසිත ලක්ෂාන් සහෝදරයව අපි තාමත් ආදරෙන් යුතුව රෝට්ටු සත්භාෂණ අපේ වැඩසටහනට පිළිගන්නවා. තාක්ෂණික ශිල්පියෙක් කියන්නේ විවිධ වැඩසටහන් සහ පටිගත කිරීම් වල තිරේ පිටුපස ඉන්න නිහඬ චරිතයක්. ඉතින් මේ පාසල් කාලය තුල තාක්ෂණික ශිල්පියෙක් විදිහට ලබන අත්දැකීම් වෘත්තීය මට්ටමේ තාක්ෂණික ශිල්පියෙකු වෙන්න මොනතරම් දුරට ඉවහල් වෙනවද? මේ තාක්ෂණික ශිල්පියෙක් කියන්නේ ගොඩක් වෙලාවට තිරේ පිටුපස ඉන්න චරිතයක්. අපි රූපවාහිනී වැඩසටහනක් හෝ වේවා, ගුවන් විදුලි වැඩසටහනක හෝ වේවා, නැත්නම් අපි සජීවී ප්‍රසංගයක් හෝ සජීවී උත්සවයක හෝ වේවා, තාක්ෂණික ශිල්පියා අතේ තමයි මේ වැඩසටහන ප්‍රේක්ෂකයා වෙත කොහොමද ළඟා වෙන්නේ කියන සම්පූර්ණ ව්‍යුහය, සම්පූර්ණ චිත්‍රය තාක්ෂණික ශිල්පියා අතේ තමයි තියෙන්නේ. තාක්ෂණික ශිල්පියා නිවැරදිව තමන්ගේ වගකීම් ඉටු කරොත් ඒ කර්තව්‍ය, ඒ වැඩසටහන ප්‍රේක්ෂකයා වෙත තාම සාර්ථකව ළඟා කරගන්න පුළුවන්. ඉතින් මේ පාසල ඇසුරේ මේ තාක්ෂණික ශාස්ත්‍රයේ නියැලෙන තාක්ෂණික ශාස්ත්‍රයේ සම්බන්ධ කටයුතු කරන ගොඩක් වෙලාවට ජනමාධ්‍ය එකකවල තාක්ෂණික අංශයේ කටයුතු කරන අය විදිහට සිසුන්ට ලැබෙන අත්දැකීම ඉතා වටිනවා. මේ ශාස්ත්‍රයේ පසුකාලීනව ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන හේතුව තමයි
ඔබ තාක්ෂණික ශාස්ත්‍රයේ වැඩ කරනවා කියන්නේ ඒක එළියට නොපෙනුනත් සෙන්ත කිව්වා වගේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම හරියාකාරව ඉටු කරන්න විනයක්, හොඳ පුහුණුවක්, හොඳ දැනුමක් අවශ්‍යයි. මේ දැනුම විශේෂයෙන්ම පාසල් ජනමාධ්‍ය වලින් ගොඩක් වෙලා ලබා ගන්න පුළුවන්. මොකද හේතුව මේ තාක්ෂණික විෂයන් කියන ඒවා බොහෝ වෙලාවට දැන් අපි ඔය ශබ්ද පරිපාලනය, ඊපස්සේ ඔය මේ වීඩියෝ සංස්කරණය, ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට අපේ විෂය නිර්දේශ පාසල් විෂය නිර්දේශයේ අඩංගු වෙන්නේ නැහැ. ඉතින් අර ජනමාධ්‍ය එකක් එක සම්බන්ධ වෙලා විශේෂයෙන් පාසල් ජනමාධ්‍ය එක්ක ලබා ගන්න මූලික දැනුම තාමත් උපකාරී වෙනවා ඉදිරියේ මේ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්න. මේ තරගාවලිය පුරාවට තාක්ෂණිකංශයෙන් තරගවදින පිරිසට තමන්ගේ තාක්ෂණික කාර්යයන්හිදී සිද්ධාන්ත දැනුම පමණක් ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් ප්‍රායෝගික දැනුමත් අත්‍යවශ්‍ය වෙනවා? මේ තරගයේ මාර්ගගත ක්‍රමයට පැවතුනාට දැන් අපි සාමාන්‍යයෙන් මාර්ගගත ක්‍රමයට නැතුව භෞතිකව හම්බෙලා මේ මාර්ග තරගාවලිය පැවැත්වුවා. අපි අනිවාර්යෙන් ප්‍රායෝගික දැනුම පරීක්ෂා කරලා බලන්න. හේතුව තමයි දැන් අපි ඒ කියන්නේ අපි තියරි දැනුම නැත්නම් එයාගේ අපි ප්‍රායෝගික දැනුම අමතරව තියරි දැනුම බලන්න ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ඒ වුණාට ප්‍රායෝගික දැනුම සාමාන්‍ය පරීක්ෂා කරලා බලන්න. හේතුව තමයි මේ තාක්ෂණික ශාස්ත්‍රය ගත්තොත් එහෙම තාක්ෂණික විෂය ගත්තොත් එහෙම කොයිම වෙලාවකවත් ඒ පුද්ගලයාගේ දැනුම සීමා කරන්න බෑ තියරි දැනුම විතරක් දැනන් හිටපු පමණින්. කියන්නේ සිද්ධාන්ත පමණක් දැනන් හිටපු පමණින් මේ පුද්ගලයා හොඳ තාක්ෂණික ශිල්පියෙක් කියලා අපිට කියන්න අමාරුයි. අනිවාර්යෙන් ප්‍රායෝගික දැනුම තියෙනවාද කියන යන්න වග පරීක්ෂා කරලා බලනවා. ගොඩක් වෙලාවට අපි ඔය සිද්ධාන්ත පරීක්ෂා කරන්න ප්‍රශ්න පත්‍රයක් සකස් කරනකොටත් හැකිතාක් අපි උත්සාහ කරන්නේ ප්‍රායෝගික දැනුම මේ ප්‍රශ්න පත්‍රය ඇසුරේ ගන්න. කියන්නේ මොකක් හරි ප්‍රායෝගික ගැටලු තාක්ෂණික ශිල්පියෙක්ගේ වගකීම ඒක. තමන්ට දැනුම තියෙන්න පුළුවන්, ඒ උපකරණ ගැන දැනීමක් තියෙන්න පුළුවන්, උපකරණ හසුරවන විදිහ දැනීමක් තියෙන්න පුළුවන්. ඒ වුණාට ප්‍රායෝගිකව කොහොමද මේක භාවිතා කරන්නේ? ප්‍රායෝගිකව ගැටලුවකට පාවිච්චි කර තමයි දැනුම පාවිච්චි. ඒක තාක්ෂණික ශිල්පියෙක්ගේ ප්‍රධානම වගකීම. රෝට්ටු සද්භාෂණ වෙනුවෙන් පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි අසිතයි CMB වෙනුවෙන්. ප්‍රවීණ රූපවාහිනී නිවේදක සසංක ඩයස් මහතාව අපි තාමත් ගෞරවයෙන් යුතුව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉංග්‍රීසි නිවේදන තරගංශය කියන්නේ සද්භාෂණ මාධ්‍ය තරගාවලියේ සුවිශේෂී තරගංශය. ඒ මොකද කිව්වොත් මේ තරගය භාෂාවක් සමග ගනුදෙනු කරන තරගයක් නිසා. ඉතින් වසර ගණනාවක් සද්භාෂණ අපිත් එක්ක විනිසුරුවරයෙක් විදිහට ඔබතුමන් සම්බන්ධ වෙනවා. මෙහි තරගකාරීත්වය ගැන ඔබතුමන්ට බොහෝ අත්දැකීම් ඇති. ඉතින් සුපුරුදු තරගාවලිය සමග මෙවර අපි පවත්වන ඔන්ලයින් තරගාවලිය සංසන්ධනය කරද්දී මෙවර කොහොම තරගාවලියක් අපිට දකින්නට පුළුවන් වේවිද? මම හිතන්නේ මේ හරිම වැදගත් ප්‍රශ්නයක් ඒක. මොකද අපි දැන් භෞතික විදිහට ෆිසිකල් විදිහට ළමයින්ව නිශ්චය දෙනකොට ඒ වගේම මාර්ගගත ක්‍රමයකට නැත්නම් මේ ඔන්ලයින් ක්‍රමයකට කිව්වා වගේ ඒ ආකාරයට නිශ්චය දෙනකොට ඇත්තටම ඒක මේ විදි දෙකක්. ඒ කියන්නේ එකක් තමයි දැන් අපි මාර්ගගත ක්‍රමයකට යනවා නම් එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන තාක්ෂණික තමයි කියන තාක්ෂණික තත්ත්වයක් තියෙනවා නේ. ඒ කියන්නේ තාක්ෂණික මට්ටමක් තියෙනවා. ඒ ඔඩියෝ වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්. මේ ඔක්කොම එක්ක ගන්නකොට මම හිතන්නේ තරඟකාරීත්වය ඔන්ලයින් කොම්පිටිෂන් එක පොඩ්ඩක් වැඩි. හේතුව ළමයි ඒ සඳහා යොමු වෙනවා. එකක් සමහර විට මේක රෙකෝඩ් කරලා එවන්න නැත්නම් පටිගත කරපු වීඩියෝ තමයි පිට විනිශ්චයට යොමු කරන්නේ. ඒ කාරණේ සම්බන්ධයෙන් ගත්තම මම හිතන්නේ තරඟකාරීත්වයේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් තරඟකාරීත්වය වැඩි මොකද සමහර වෙලාවට මාර්ගගත තරගයකදී ලැබෙන ආයතන කරුවන් ප්‍රමාණය වැඩි. මම ඔයගොල්ලන්ට තේරෙනවා. මම හිතන්නේ මේ වැඩිවීමත් එක්ක තරඟකාරීත්වය වැඩි වෙනවා. ඊට හැමෝම බලන්නේ හොඳට කරන්න. මොකද Tamanට අවස්ථාවක් තියෙනවා. දැන් මේක පටිගත කරලා එන වීඩියෝක් නිසා Tamanට අවස්ථාවක් තියෙනවා පළවෙනි පාර ගන්නකොට තමකෝ අඩුපාඩුවක් වුණොත් ඔබට නැවත වාරයක් ඒ පටිගත කිරීමේ හැකියාව තියෙනවා තරගයට යොමු කරන්න කලින්. මම හිතන්නේ අන්න ඒ අවස්ථාව නිසා තරඟකාරීත්වය වැඩි. මොකද හැමෝම උත්සාහ කරන්නේ තමන්ට තියෙන දක්ෂතාව උපරිමයෙන්ම පෙන්වන්න කරන වීඩියෝවක් මේ තරගය සඳහා යොමු කරන්න. මම හිතන්නේ මාර්ගගත තරගයකදී තරඟකාරීත්වය වැඩි. ඒක හොඳයි. මොකද මගේ අදහස මොකද අපි
මේ නැත්නම් virtual platforms නැත්නම් මාර්කට් අප online digital platforms ඩිජිටල් ලෝකයේ වැඩ කරන එක මේ තරඟ හරහා මේ සිසුන්ට පුරුවක් කරනවා. මම විශ්වාස කරන්නේ මේ එක ඉතාමත්ම වැදගත් අනාගතය ගැන සලකා බලද්දී අපි දන්නවනේ මේ COVID-19 තත්ත්වය ඇතුලේ හැමදේම වගේ ඩිජිටල් අපි විතරන හැම ක්‍රියාකාරකමක්ම ඩිජිටල් අවකාශයේ සිද්ධ වෙනවා. ඉදිරියට යනකොට ඒක එහෙම තමයි. මොකද අපි දන්නවා COVID-19 නැත්නම් මේ වසංගතය ඉන්න කලින් තිබ්බ තත්ත්වයට මේ ලෝක කවදාවත් ආයේ යන්නේ නැහැ. ඒ කාරණේ ගත්තම අනාගතය කොහොමද ඩිජිටල් අවකාශයේ සිද්ධ වෙන්නේ? Taman ඉදිරියේදී රැකියාවක් කරන්න ගියත් මේ රිමෝට් වර්ක් නැත්නම් මේ විදිහට ඩිජිටල් අවකාශයේ තමන්ගේ රාජකාරී කරන්න වෙන්න පුළුවන්. ඒක මාධ්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්, වෙන ශාස්ත්‍රයක වෙන්න පුළුවන්. විශේෂයෙන් මාධ්‍ය ශාස්ත්‍රයේ අයට ඩිජිටල් අවකාශයේ වැඩ කරන එක ඉතාමත් වැදගත්. ඉතින් ප්‍රශ්නට උත්තරේ තරඟකාරීත්වය වැඩි. ඉතින් මේ තරඟකාරීත්වය වැඩි වෙනකොට මම හිතන්නේ අපිට හොඳ පිරිසක් අනාගතයේදී දැක බලා ගන්න පුළුවන්. ශේත්‍රයේ ප්‍රවීණයෙකු විදියට ශේත්‍රයට පැමිණෙන්නට ඉන්න නවකයන්ට ලබා දෙන පණිවිඩය මොකක්ද? සසංක ඩයස් කියනව මේ ප්‍රවීණ මාධ්‍යවේදිය. මම හිතන්නේ මේ සමාජ මාධ්‍ය ඉතාමත් ප්‍රබලයි. මොකද මම මාධ්‍යට එනකොට මට නම් 15 විතර කලින්. එතකොට සමාජ මාධ්‍ය කියන එක ලෝකේ තිබුණා, නමුත් මේ තරම් ප්‍රචලිත නැහැ. මම විශ්වාස කරන්නේ දැන් වර්තමානයේ සිසුන්ට අවස්ථාවන් රාශියක් තියෙනවා සමාජ මාධ්‍ය ඇතුළේ, ඩිජිටල් ලෝකයේ ඇතුළේ. මම විශ්වාස කරන්නේ අපි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. අපේ හිතන ආකාරය, අපේ චින්තනය පොඩ්ඩක් වෙනස් කරන්න. හේතුව අපි එනත මම ගත්ත මාධ්‍ය ශාස්ත්‍රය වෙනකොට අපි ආවේ රූපවාහිනිය. පොයින්ට් නිවේදක විදිහට මම සම්බන්ධයි. ඒ කාලේ සමාජ මාධ්‍ය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තරම් ප්‍රචලිත නැහැ. නමුත් දැන් ඒක ඇත්තටම රිවර්ස්. මම ඇත්තටම කියන්නේ අර චින්තනය වෙනස් කරමු කියලා අපි කියන්නේ රිවර්ස් තින්කින්. ඒ කියන්නේ නිර්මාණශීලීත්වය භාවිත කරන්න පුළුවන් තමයි නිර්මාණයක් කරනකොට. ඉතින් මම විශ්වාස කරන්නේ තමන් සමාජ මාධ්‍යයේ කුමක් හෝ අරමුණක් ඇතිව ධනාත්මක කිසියම් දෙයක් YouTube ඔස්සේ ඕනෑම සමාජ මාධ්‍ය ජාලාවක් ඔස්සේ ආරම්භ කරොත් හරි මම විශ්වාස කරනවා ඒ කොන්ටෙන්ට් එක නැත්නම් ඒ අන්තර්ගතය දකින තමන්ගේ පරිශීලකයෝ හරි ඒ පරිශීලකයන්ගේ අතර තමයි ජනප්‍රිය වෙනකොට ධනාත්මක දෙයක් ඉදිරිපත් කරනකොට මේක මේ මම හිතන්නේ මේක කියන්න අපි දෙන්න ඕනේ ශ්‍රී ලංකාව වගේ රටක ධනාත්මක දෙයකට ඉඩ තාම හරි අඩුයි. අවකාශය අඩුයි. මම ඒක හැමෝම පිළිගන්න කාරණයක්. ඉතින් ධනාත්මක දේවල් හැබැයි ධනාත්මක දේවල් පිළිගන්න පිරිසක් ඉන්නවා මේ රටේ. දැන් මේ තත්ත්වේ වෙනස් වෙන්නේ නැහැ. ධනාත්මක දේවල් වලට කැමති. සදා රුචියක් මිනිස්සුන්ගේ තියෙනවා. ඒ මම විශ්වාස කරන්නේ සමාජ මාධ්‍යයෙන් පටන් අරගෙන ඔබ කරන යම් කිසි දෙයක් ඒක මිනිස්සුන් අතරට ගිහිල්ලා ඒක විශිෂ්ට නිර්මාණයක් තමයි. නැත්නම් ඔබගේ ඉදිරිපත් කිරීමේ හැකියාව වෙන්න පුළුවන්, ඔබගේ තාක්ෂණික හැකියාව වෙන්න පුළුවන්, මොකෝ හැකියාවක්. මම විශ්වාස කරන්නේ සමාජ මාධ්‍ය ඔබ දැකලා රූපවාහිනී ආයතනකින් ඔබ සම්බන්ධ කරගත්තොත් ඒක රිවර්ස් තින්කින් කියන නැත්නම් අපේ චින්තනය වෙනස් කළා තමන්ට ලබන්න පුළුවන් ප්‍රතිඵලයක්. මම විශ්වාස කරනවා දැන් අපි මේන්ස්ට්‍රීම් මීඩියා නැත්නම් අපි දන්න මාධ්‍ය නැත්නම් අපේ දන්න මාධ්‍ය ශාස්ත්‍රය ගැන අපි අවුරුදු ගානක් තිස්සේ පුරු මාධ්‍ය ශාස්ත්‍රයට යොමුනට ප්‍රථම මම විශ්වාස කරන්නේ සමාජ මාධ්‍යයෙන් අපි පටන් ගමු.
සියලුම දෙනාට කියන්නේ සමාජවාදයෙන් පටන් ගන්නවා. මම කියන්නේ මම ඇත්තටම කියන්නේ දැන් තමයි ළමයිකම් තියෙනවා YouTube channel එක. ඒක මොකක්ද කරන්නේ කියන එක තමන් තීරණය කරන්න. ඒ කියන්නේ තමන්ගේ පාසලේ තියෙන සමහර විට ගිණින් කටයුතු සම්බන්ධ විෂයක් සම්බන්ධ දැනුම ඔබ දන්න ආකාරයෙන් බෙදා හරින්න පුළුවන් YouTube වගේ platform එකක් ඔස්සේ. මම විශ්වාස කරන සමාජ මාධ්‍ය තුලින් අපි පටන් ගමු අපේ ගමන. ඒ ගමනත් එක්ක ඉස්සරහට යනකොට මම හිතන්නේ අනාගතයේදී සෑහෙන පෙරලියක් අපිට කරන්න පුළුවන්. මම සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ සමාජ මාධ්‍ය තුල ඔබේ වටපිටාව හදාගෙන ඒ සමාජ මාධ්‍ය තුල තමන්ගේ ධනාත්මක අන්තර්ගතය ඔස්සේ ඉදිරියට ගිහිල්ලා ඒ පස්සේ ලෝකෙට යන්න. මම දෙන්න විශ්වාස කරන්නේ අපිට ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න අන්තර්ජාතික මට්ටම. නැත්නම් අපි ගත්තොත් දැන් විකරණය, මාකටිං, ඇඩ්වර්ටයිසිං පැත්ත ගත්තොත් මේ හැම දෙයක්ම මාධ්‍යට සම්බන්ධයි. සමාජ මාධ්‍යට සම්බන්ධයි. මේ ලෝකේ දැන් අලෙවිකරණය ගැන අපිට කතා කරන්න බෑ සමාජ මාධ්‍ය නැතුව. මේ හැම එකක්ම කෙනෙකුට සම්බන්ධයි. ඒ හේතුව අපි තේරුම් අරගෙන අන්න වෙන රටවල් වල ඒ කරන නිර්මාණශීලීත්වය ගැන අපි අපේ පොඩි අධ්‍යයනයක් තියෙනවා. කිසි අධ්‍යයනයක් තියෙනවා. ඒ අධ්‍යයනයත් එක්ක තමයි අපි ඉගෙන ගන්න. මේකත් එක්ක අනාගතයේදී මම හිතන්නේ ලංකාවේ මේ සිසු පරපුරට මේ තරුණ පරපුරට විශිෂ්ට පෙරලියක් කරන්න පුළුවන්. දහසකුත් වැඩ රාජකාරී මැද්දේ රෝට්ටු සද්භාෂණ වෙනුවෙන් අපි වෙනුවෙන් කාලය මිඩංගු කළාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. මීළඟට රෝට්ටු සද්භාෂණ අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ වෙල්ස් කුමර විද්‍යාලීය ජනමාධ්‍යකගේ 2016 වර්ෂයේ හිටපු උපසභාපති පස්වන යොවුන් පාර්ලිමේන්තුවේ කලා සංස්කෘතික හා ජනමාධ්‍ය අමාත්‍ය වෙල්ස් කුමර විද්‍යාලීය ආදිශිෂ්‍ය ඉකුම් ගුණවර්ධන සහෝදරයා. අයිබෝන් ඉකුම් අයියේ. අයිබෝන් මල්ලි අයිබෝන්. අලුත් වැඩක්. හොඳයි යා ඔයගොල්ලන්ගේ වැඩ ටික මේ දවස් ටිකේ හොඳට කෙරීගෙන යනවා අපිට පේනවා සමාජ මාධ්‍ය ජාලා බැලුවාම බොහොම හොඳින් අපේ ඒ කාලේ හරි අමාරුවෙන් පටන් ගත්ත වැඩ ටික ඔයගොල්ලෝ බොහොම බාරදූර්ය විදිහට කරගෙන යනවා දකින්න හරි සතුටුයි. 2015 වර්ෂයේ ආරම්භ වෙන සද්භාෂණය මේ වෙද්දී ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගමන් මග ඇතුලේ 2016 සද්භාෂණය ලියන්නට හම්බෙන්නේ ඔබට. ඒ අත්දැකීම මොන වගේද? ඒ කියන්නේ 2015-16 කියන්නේ ඇත්තටම අපේ ජීවිත වෙනස් කරපු අවුරුදු දෙකක්. 2015-2016 මම දැන් පෞද්ගලිකව මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් කරපු අවුරුදු දෙකක්. මොකද ඊට කලින් මම හිතන්නේ මම 9 ශ්‍රේණියේ ඉඳලා මාධ්‍යකගේ තරඟ සඳහා සහභාගී වෙනවා. එතකොට ඒ කාලේ වෙල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍යකකේ කොහොම සහ අද වගේම ඒ කාලේ ටිකක් නම් දරාපු මාධ්‍යකකයක්. එතකොට ඒත් එක්ක තරඟවලට ගියාම මේ තියෙන තරඟකාරීත්වය දැකලා මම අනන්තවත් මට මතක හැටියට මම අන්තර්මධ්‍යම අංශයෙන් තමයි මුලින්ම තරඟවලට යන්නේ. ඒ ගිහිල්ලා අපේ සහෝදරයොත් එක්ක ගිහිල්ලා අපි බලන් ඉඳලා ඇවිල්ලා තියෙනවා. අනන්තවත් අපි විවිධ පාසල් වල තිබ්බ මාධ්‍ය දින මාධ්‍ය තරඟාවලි බලලා අපි ඇවිල්ලා තියෙනවා. එතකොට ඊට අමතරව 2015-16 වෙද්දි 2015 වෙද්දි විශේෂයෙන් පාසල් මාධ්‍ය ශාස්ත්‍රයේ මාධ්‍යකරුවන් අතර බොහොම ඉහළ තැනක් නම් දරාපු තැනක් ලබා ගන්නට මේක බොහොම නිහතමානී ආඩම්බරයෙන් කියන්නේ නම් දරාපු තැනක් ලබා ගන්නට වෙල්ස් කුමර විද්‍යාලයේ හිටපු අපේ සොහොයුරන්ට හැකියාව ලැබෙනවා. කොහොම හරි හොම බල එද්දී 2015 වෙදී අපේ හිටපු සභාපති රාජිත අයියා එතකොට උපසභාපතිවරු දෙන්න බුවනක අයියා පුලස්තේ අයියා සහ ඒ හිටපු කණ්ඩායම කල්පනා කරනවා මේ තරම් තරඟවලට අපි යනවා තරඟ ජයග්‍රහණය කරනවා අපි හැමදාම මේගොල්ලන්ගේ තරඟාවලිය වලට සම්බන්ධ වෙලා තරඟාවලි සමස්ත තරඟාවලි ජයග්‍රහණ ලබා ගන්නයි අපිට බැරි. එතකොට මේ සංකල්පයත් එක්ක තමයි මම හිතන්නේ ඊට කලින් ඉඳන්ම මම නිශාන් අයලගේ කාලේ ඉඳන්ම සෑහෙන උත්සාහයක් දරනවා මේ තරඟාවලියක් පවත්වන්න. හැබැයි 2015 දී බොහොම අපූර්ව විදිහට රාජදයාලගේ අවුරුද්ද 2015 අවුරුද්දේ මේ සද්භාෂණ කියන නමින් මාධ්‍ය තරඟාවලිය සහ මාධ්‍ය දිනය පැවැත්වෙනවා. මම හිතන්නේ අපේ වචනයෙන් කිව්වොත් අපි
රෑ නිදි වරාගෙන දැකපු හීනයක් සද්භාෂණ 2015 කියන අපි හරි ආසාවෙන් ලබාගත් අත්දැකීම. කාපු කටු අනන්තවත් ඇති, අපි අපේ වචනෙන් කතා කරමු. කාපු කටු අනන්තවත් ඇති, ඕන තරම් සමහර අවස්ථාවලදී අසරණ වෙලා තියෙන්නේ නැති. නමුත් 2015 සද්භාෂණ සන්ධ්‍යාව කියන්නේ මගේ ජීවිතේ සහ මම විශ්වාස කරනවා මගේ වටේටම සියලු දෙනාට අමතක නොවන දවසක් කියලා. කොහොම හරි 2015 ඒ විදිහට සද්භාෂණ ඉවර වෙලා 2016 ඒ කියන්නේ සද්භාෂණ ප්‍රථම වරට පවත්වලා දෙවනි වරට පවත්වන්න බාර දෙන්න මාත් එක්ක හිටපු අපේ මගේ අවුරුද්දේ සභාපතිතුමා ප්‍රියන්ජන් හේෂික සොහයුරාට මම හිතන්නේ ඒ කාලේ මම හඳුන්වන්නම් පරිප්පු වඩේ පාන් සමය කියලා. ඒ කියන්නේ මොන දේ අපි කෑමට ගෙනාවත් හැමදාම ඔය අවුරුද්දේ කැන්ටින් එකට ගිහිල්ලා කන්නේ පරිප්පු වඩේ පාන්. මංගාව රුපියල් ඒකට රුපියල් 1000ක් කියන ලොකු ගාණක්. මංගාව රුපියල් 1000ක් චාක්කුවේ තිබ්බත් ඒ 1000න්ම කන්නේ පරිප්පු වඩේ පාන්. ඔන්න ඔය වගේ කාලයක් හරි සුන්දරයි. හරි ආසාවෙන් අපි මතක් කරන්නේ කොහොම හරි ප්‍රියන්ජන් සභාපතිත්වය දරපු අවුරුදු 2016 මම සභාපතිවරයා විදිහට කටයුතු කරා. අපිට හම්බුනේ ලොකු ටාස්ක් එකක්. සද්භාෂණ කියන බ්‍රෑන්ඩ් එක ඒ වෙද්දි 2015 ප්‍රථම වරට තිබ්බට 2015 වෙද්දි ඒ හිටපු කණ්ඩායම ලබලා තිබුණු අත්දැකීම් එක්ක දැකලා තිබ්බ දේවල් එක්ක මහා අපූර්වට මේ වැඩසටහන පැවැත්වුණා. එතකොට අපිට තිබ්බ ලොකු ටාස්ක් එකක් මේ බ්‍රෑන්ඩ් එක හරියට කොහොමද දිගටම අරගෙන යන්නේ. මම හිතන්නේ මගේ මතකයේ නිවැරදි නම් 2016 තමයි විද්‍යාලය ඇතුලේ මාධ්‍ය ඒකකයක් කරපු මාධ්‍ය දිනයක් කරපු අවසාන දිනේ අවසාන වසර 2016න් පස්සේ සෑම වසරකම වගේ මාධ්‍ය දිනේ පැවතුනේ පාසලෙන් එපිට රංගශාලාවල. කොහොම හරි ඒ වැඩසටහනත් හරි අපූර්වයි. ප්‍රියන්ජන්ට හරි අමුතු අදහස් තිබ්බේ. අපේ මට මතක හැටියට අපේ මාධ්‍ය තරංගාවලිය පැවැත්වුනේ ලෝක ළමා දිනයේ දවසේ. ලෝක ළමා දිනයේ දවසේ අපි 2016 සද්භාෂණ මාධ්‍ය තරංගාවලිය සඳහා තරඟකරුවන් පිළිගත්තේ බැලුම් බෝලයක් අතට දීලා. හරි සුන්දරයි. අලුත් දේවල් අපි කරන්න උත්සාහ කරපු අවුරුද්දක් ඔය 2016 කියන්නේ. කොහොමින් හරි මහන්සි වෙලා කෙමෙන් ඇවිල්ලා බොහොම ආසාවෙන් කරපු අවුරුද්දක් 2016 මට මතකයි. මාධ්‍ය දිනය දවසෙත් හරි අපූර්ව සිද්ධියක් වුණා. මම හිතන්නේ එදා අපේ වයසේ, ඒ කියන්නේ අපේ 2016 අවුරුද්ද ජ්‍යෙෂ්ඨයෝ වෙච්ච අනිත් පාසල් මාධ්‍ය එකකටත් ඕක හරි අපූර්වයි. මාධ්‍ය දිනයට ආපු සියලු දෙනා හිතුවේ වේල්ස් කුමර විද්‍යාලයේ සද්භාෂණ පළවෙනි අදියර තිබ්බට පස්සේ මේගොල්ලන්ගේ වැඩසටහන මේ පාර අසාර්ථකයි. මාධ්‍ය දිනයට ප්‍රධාන ශාලාවට ඇවිල්ලා වාඩි වෙද්දී වෙන මාධ්‍ය දිනවල තියෙන ගොඩක් දේවල් ඒ මාධ්‍ය දිනයට ආපු අයට දකින්න ලැබුණේ නැහැ. තිබ්බේ අර කණුවල එන්නලා ලොකු හෝන් එකක් එල්ලලා තිබ්බ හෝල් එක මැද්දේ. ඒ කියන්නේ එතනින් නිරූපණය වෙන්නේ මේ පාර සද්භාෂණයට හරියට සවුන්ඩ් සෙටප් එකක්වත් නැහැ. තිබ්බ පොඩි අයිටම්ස් වගේක් ඒ ඔක්කොම වැහිලා තිබ්බේ. LED වෝල් එකක්වත් නැහැ. තඩි මයික් එකක් තිබ්බා පෝඩියම් එකේ. නිවේදකයෝ දෙන්න මට මතකයි මායි බානුක මල්ලි ප්‍රධාන නිවේදන කටයුතු කරේදා. අපි දෙන්න ඇවිල්ලා වචන පැටලි වැරදි අපි හරි අපහසුතාවයකින් වගේ වැඩසටහන ආරම්භ කරා. ටික වෙලාවකින් කතන්දරේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සවුන්ඩ් සෙටප් එක හැමෝම දකින්න ගන්නවා. කර්ටන්ස් ඇරලා LED වෝල් එක හැමෝම දකින්න ගන්නවා. අපි දෙන්න බ්ලේසර් එකක් දාගෙන ස්ටේජ් හෝල් එකේ පිටිපස්සේ කොනේ ඉඳලා කතා කරගෙන යනවා. හරි ලස්සනයි මේ මතක කරද්දි. හැමෝම පුදුම වෙච්ච මාධ්‍ය දිනයක්. මම හිතන්නේ බොහොම ආඩම්බරෙන් නිහතමානී ආඩම්බරෙන් කියන්නේ 2016 අවුරුද්ද වෙනකන් පාසලේ තිබ්බ හොඳම දිනය. අපි ඩේස් කියලා කියන්නේ හොඳම දිනය එදා දවසේ අපිට පවත්වන්න පුළුවන් වුණා. ඒ දවස හරි සුන්දරයි. බොහොම අපූර්ව කතා ගොඩක් තියෙනවා. ඔය වැඩසටහන ඇතුලේ රෑ නිදි වරපුවා රෑ තිස්සේ රෑ 12 1 2 වෙනකන් තොරන් ගහපුවා. ඒ හැමදේම හරි අපූර්ව ස්ක්‍රිප්ට් ලියපුවා. තරඟ සද්භාෂණ 2016 ආරම්භ වෙන්න මිනිත්තු 10කට කලින් ස්ක්‍රිප්ට් මාරු කරපුවා. වැරදි අඩුපාඩු වගේක් අහුවෙලා තව මිනිත්තු 10යි තරඟාවලිය ආරම්භ කරන්න. තරඟාවලියට දෙන්න කලින් අන්තිම මොහොතේ අපි චෙක් කරලා බලපු ස්ක්‍රිප්ට් එකේ වචන වගේක් වැරදි. මිනිත්තු 10ක් ඇරුත අලුතෙන් ස්ක්‍රිප්ට් එක හදලා ආයි තිබ්බ විදිහටම පැක් කරලා දුන්නා. ඔය වගේ ලස්සන කතා ගොඩක් තියෙනවා. එතකොට ඒවා කතා කරලා ඉවර කරන්න බැරි තරම් සුන්දරයි. කොහොම හරි අද වෙද්දී COVID-19 තත්ත්වයක් එක්ක මම හිතන්නේ මුළු ලෝකෙම වෙනස් වෙලා තියෙනවා. අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම අපේ ජීවිත 2019න් පස්සේ පුදුම විදිහට වෙනස් වුණා. එතකොට මේ වෙද්දී හැමෝම ඔන්ලයින් ජීවිතයකට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක බලද්දි මම විශ්වාස කරනවා වේල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍ය එක කියන්නේ ඒ කාලේ ඉඳලා
බොහොම ඉක්මනින් අප්ඩේට් වෙන මාධ්‍යයකයක්. ඒ කාලේ වුණා තාක්ෂණික අංශයේ තරඟාවලිය වලට ගියොත් පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වේල්ස් කුමර විද්‍යාලයම තමයි. හරි ආඩම්බරයි ඒ කාලේ ටෙක්නිකල් කම්පිටිෂන්ස් වලට යන්න අනිවාර්යෙන් පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා අපේ කොහොම හරි දැන් ඕගොල්ලෝ සහ ගිය අවුරුද්දේ අය එකතු වෙලා ඔන්ලයින් ක්‍රමයට සද්භාෂණ කරන්න පටන් ගන්න තියෙනවා. මම හිතන්නේ අති සාර්ථකයි. මොකද එහෙම කියන්නේ දැන් මම 2016 වේල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ උපසභාපතිවරයා වෙලා අද වෙද්දි පස්සන තරුණ පාර්ලිමේන්තුවේ කලා සංස්කෘත හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට වැඩ කරද්දි මේ සිදු කරන හැම වැඩකටම මට පන්නරය වෙන්නේ සහ යම්කිසි දෙයක් කරද්දි මට කල්පනා වෙන්නේ ඒ කාලේ ලැබුණු අත්දැකීම්. ඒ වේල්ස් කුමර මාතාවගෙන් ලැබපු අත්දැකීම් තමයි අද වෙද්දිත් භාවිතා වෙන්නේ. එතකොට මේ වෙද්දි මට දැනෙන දේ ඔයගොල්ලෝ මේ කරගෙන යන වැඩෙත් එක්ක බොහොම සාර්ථකයි. මොකද මේ COVID-19 තත්ත්වය මොනතා කාලයක් වෙනකම් පැවතීද කියලා කියන්න බෑ. පාසල් වල ඉන්න මල්ලිලා නංගිලාට ඒගොල්ලන්ගේ දක්ෂතාවය එලි දක්වන්න අවුරුදු ගණන් බලන් ඉන්න බෑ. මොකද පාසල් කාලේ ඉක්මනින් ඉවර වෙනවා. උසස් මේ වසරේ උසස් පෙළ කරන මල්ලියෙක්ට නංගියෙක්ට ආයි ඊළඟ අවුරුද්දේ මාධ්‍ය තරඟාවලියකට ඉදිරිපත් වෙන්න බෑ. උන්ගේ වයස ඉවරයි. ඉතින් එහෙව් කාල වකවානුවක සද්භාෂණ ඔන්ලයින් කරන්න පටන් ගත්ත එක ගැන ඇත්තටම හදවතින් සතුටුයි අපේ කොල්ලෝ ටික ගැන. සද්භාෂණය කියන්නේ CMBO කියන්නේ නිරන්තරයෙන්ම යාවත්කාලීන වන මාධ්‍ය තරඟාවලිය. මේ මාධ්‍ය තරඟාවලියෙන් මොන වගේ යාවත්කාලීන විනිශ්චයක් අපේ ප්‍රජාවට ලැබෙනවා. ඒ වගේම 2016 වර්ෂයේ සද්භාෂණයේ උපසභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ ඔබ. සද්භාෂණයෙන් ඔබට ලැබුණු පන්නරේ මොන වගේ? කොහොමද මෙහෙමයි මම ඒකයි කලින්ම කිව්වේ. ඒ කියන්නේ අද මම යම්කිසි තැනක ඉන්නවා නම් ඒකට ප්‍රධානතම හේතුව මම වේල්ස් කුමර විද්‍යාලයෙන් ලබපු පන්නරය. විශේෂයෙන් මගේ දෙවනි අම්මා වගේ මම වේල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයෙන් ලබපු පන්නරය. එතකොට එතනදි මල්ලේ අපිට පුරුදු වෙන්නේ නිවේදකයෙක් වෙන්න විතරක් නෙවෙයි. අපිට පුරුදු කරනවා ඕනම තැනක ගිහිල්ලා බය නැතුව Tamanගේ මතය ප්‍රකාශ කරන්න ගත් එකක් අපේ ජීවිතවලට එකතු කරනවා. ඒ වගේමයි නායකත්වය අපේ ජීවිතවලට හුරු කරනවා. ඒ වගේමයි සමාජය තුළ ක්‍රියා කරන ආකාරය පිළිබඳව අපේ ජීවිතවලට යම් යම් දේවල් එකතු කරනවා. එතකොට ඒ ලබාගත් ඒ පරිසරයෙන් ලැබුණු පන්නරයත් එක්ක තමයි අද දවසේ මම යම් කිසි තැනක ඉන්නවා නම් ඒකට ඉන්න ප්‍රධානතම හේතුව. එතකොට මම එන්නම් ඔයා බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඇයි සද්භාෂණ එන්න ඕන සහ තාරුණ්‍ය අප්ඩේට් වෙන එක සම්බන්ධව? ඇත්තටම මල්ලි මෙහෙමයි. අපිට කාලෙන් කාලෙට විවිධ නිර්මාණ මේ ලෝකෙට බිහි වෙනවා. සමහර වෙලාවට අපේ තාරුණ්‍ය සහ රට තුළ ඉන්න ප්‍රජාවගේ ලොකු ගැටලුවක් තියෙනවා අනිත් රටවල් එක්ක සසඳනකොට අපි ටිකක් පිටිපස්සෙන්ද. සමහර අවස්ථාවල අපිටත් හිතෙනවා ඔව් අපි ටිකක් පිටිපස්සේ. හැබැයි රටේ වැඩි බලයක් රටේ වැඩි බරක් දරන්නට සිද්ධ වෙන්නේ රටේ 4/1කට ආසන්න ජනකායක් සිටින මේ තරුණ ප්‍රජාවට. එතකොට තරුණ ප්‍රජාව අප්ඩේට් විය යුතුමයි රටක් අප්ඩේට් වෙන්න නම්. එතකොට අපිට හැමදෑම අනේ අපිට කලින් විදිහට තරඟ කරන්න හම්බෙයි නැත්නම් කලින් දේවල් අපිට හම්බෙයි කියලා බලන් ඉන්න බෑ. අපිට අනිවාර්යෙන් ඉදිරියට මුහුණ දෙන්න වෙනවා. අපි කවදාවත් හිතුවේ නැහැ COVID-19 කියලා වෛරසයක් ඇවිල්ලා අපිව මේ විදිහට ජීවිතය ඇතුලේ කොටු කරයි කියලා. හැබැයි අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි එදා ඒකට හරියට මුහුණ දුන්නේ නැති ගොඩක් අය අද මේ ලෝකෙන් තුරන් වෙලා ගිහිල්ලා. එතකොට මේ වෙද්දි වැක්සින් එක සම්බන්ධව මම දැන් සරු උදාහරණ ටිකක් කියන්නේ වැක්සින් එක සම්බන්ධව ගැටලු කිහිපයක් තියෙනවා. එතකොට ඒ දේවල් වලට පුරු නොවන අයට සිද්ධ වෙනවා අවාසනාවකට හෝ වාසනාවකට මේ ජීවිතෙන් පරදින්න. එතකොට තාරුණ්‍ය ප්‍රජාවට සිද්ධ වෙනවාමයි අප්ඩේට් වෙන්න. මම ඒකයි කිව්ව හරි සතුටුයි. රටෙන් 4/1ක තරුණ ප්‍රජාව ඉදිරියට අරගෙන යන්නේ මූලිකත්වයේ අරගෙන තියෙන්නේ මගේ පාසලෙන් කියලා දැම්මම බොහොම ලොකු අභිමානයක් මට දැනෙනවා. එතකොට දැන් මගෙන් අහුව අනිත් ප්‍රශ්නේ ඇයි සද්භාෂණ එන්න ඕන? සද්භාෂණ කියන සංකල්පය හැදෙන්නෙම සාධාරණත්වය කියන එක මුදුන්පත් කරගෙන. මොකද අපි පුංචි කාලේ තරඟාවලි වලට සම්බන්ධ වෙද්දී අපි දැකලා තියෙනවා ඒ සමහර වෙලාවට මිනිස්සු මණ්ඩලයෙන් කරන දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් අපිට සමහර වෙලාවට දැනিলা තියෙනවා අසාධාරණයක් සිදු වුණාද යම් තැන්වලදී තරඟාවලි වලදී අසාධාරණයක් සිදු වුණාද. ඒ හින්දාම තමයි සද්භාෂණ 2015 අපි පටන් ගන්නේ 100% විනිවිදභාවයේ සහිතව අපේ වයසේ සමකාලීන තරුණ තරුණීන්ට තමන්ගේ මාධ්‍ය ජීවිතයේ ජය ගන්න, තමන්ගේ ශක්්‍යතාවයන් හඳුනා ගන්න නිවැරදි මාර්ගයක් හදන බලාපොරොත්තු වෙයි. එතකොට මට මතකයි අපේ මාධ්‍ය දිනේ සද්භාෂණ හැම අවුරුද්දකම සමස්ත ප්‍රතිශතයේ සමස්ත ජයග්‍රහණය ලබා දෙනවත් එක්කම අනිවාර්යෙන් ඔවුන් ලබාගත් ලකුණු ටික ප්‍රදර්ශනය කරනවා.
ඔවුන් ලබාගත් ජයග්‍රහණ ප්‍රදර්ශනය කරනවා. සහ මට මතක හැටියට අද වෙනකන් සද්භාෂණ මේ පැවති වාර කිහිපයේදීම කිසිදු ගැටලුවක් සමස්ත ශූරයන් ලබා දුන්නාට පස්සේ ඇවිල්ලා නැහැ. මම හිතනවා එය තමයි අපිට සද්භාෂණ ගැන තියන්න පුළුවන් විශ්වාසනීයත්වය. 2016 උපසභාපතිවරයා විදිහට මට සද්භාෂණ ගැන මෙසේ කියන්න බෑ. මමත් වේල්ස් කුමාරයෙක්ින්ද නමුත් මට දැඩි විශ්වාසයක් ආදරණීය නංගිල මල්ලිලට දෙන්න පුළුවන්. අපි මේක හැදුවෙම ආදරණීය මල්ලියේ නංගියේ රාජදයිලා මේක හැදුවෙම ඒ සාධාරණත්වය හරියට දක්ෂයෙක්ට යන්න ඕන කියන දේ ඔළුවේ තියාගෙන. එතකොට එදා ඉඳන් මේ සද්භාෂණ 2021 වෙනකන් දිගින් දිගටම කිසිදු ගැටලුවක් ඇවිල්ලා නැහැ තීරණ සම්බන්ධව. සහ අනිත් වැදගත්ම කාරණාව මේ තරඟාවලියේ ඉන්න විනිශ්චයකරුවන් මම හිතන්නේ රට තුල සුප්‍රසිද්ධ වගේම දැනුමින් ඉහළ අත්දැකීම් බහුල හරි අපූර්ව විනිශ්චය මණ්ඩලයක් සද්භාෂණ තරඟාවලි වලට හැම වසරේදීම සම්බන්ධ වෙනවා. ඒ හින්දාමයි සද්භාෂණ තරඟාවලියකදී ලැබෙන ප්‍රතිඵල නිරන්තරයෙන්ම 100% නිරවද්‍ය වෙන්නේ. සහ ඒ රට තුල ශ්‍රී ලංකාව ඇතුලේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දක්ෂතම මාධ්‍යවේදීන් එක්ක ඒ වෙන ගනුදෙනුවේදී ඔබට විශේෂයෙන් අපිට ලැබුණා ඒ කාලේ දේවල් දැන් ඔබ ලබා ගන්නවා. ඒ ලබා ගන්න අත්දැකීම් ඔවුන් එක්ක ගනුදෙනු කරලා ලබා ගන්න දැනුම මම විශ්වාස කරනවා ඉදිරියට යන මාධ්‍යකරුවෙක් හරි දේ හරියට කියන්න කැමති හරි දේ හරියට කරන මාධ්‍යකරුවෙක්ට ලොකු රුකුලක් වේවි. අද මේ වෙද්දී අපි දකිනවා මාධ්‍ය ජාලා තුල සමාජ මාධ්‍ය වේවා අපේ සාමාන්‍ය ටීවී එකේ රේඩියෝ එකේ අපි අහන වැඩසටහන් වේවා රැල්ලට යන ක්‍රමයක් බිහි වෙලා තියෙනවා. මම හිතන්නේ එය වෙනස් කරන්න අත්‍යවශ්‍යම කාරණාව තමයි පාසල් මාධ්‍ය කරුවන් කියන්නේ. ඉතින් පාසල් මාධ්‍ය කරුවන් නිවැරදි මගකට යොමු කරන්න සද්භාෂණ නිවැරදිව ගමන් කරනවා කියලා විශ්වාසයෙන් මට කියන්න පුළුවන් අත්දැකීමෙන් මට කියන්න පුළුවන් ආදරණීය නංගිල මල්ලිලට කියන්නේ බය නැතුව Tamanගේ හැකියාවන් ඇවිල්ලා සද්භාෂණ වේදිකාවේ දිගාරින්න බය නැතුව ඔබේ දක්ෂතාවයට නිවැරදිම තැන සද්භාෂණ වේදිකාවෙන් ලැබේවි. අත්දැකීමෙන් කියන්නේ මගේ දෙවනි මව මට ඒ තැන ලබා දුන්නා. අද යම් කිසි තැනක මම ඉන්නේ ඒ සාධාරණත්වය ඒ සහෝදරත්වය ඒ ආදරය මගේ ජීවිතයට එකතු කරපු හින්දා. දහසකුත් වැඩ රාජකාරී මැද්දේ CMUහි වර්තමාන පරපුර වෙච්ච අපිත් එක්ක මෙවැනි අදහස් බෙදා ගන්නට අතීත මතකයන් නැවත ආවර්ජනය කරන්නට පැමිණි ඉකුම්මයේ ඔබට බෙහෙවින්ම ස්තුතියි. මීළඟට සද්භාෂණයට පැමිණෙන්නේ සද්භාෂණ 5 වෙනි අදියරේදී අපට හමු වුණු සුවිශේෂී චරිතයක්. ඇය 2019 වර්ෂයේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ හිටපු සභාපතිනි තමාලි හන්තානපිටියක්. සද්භාෂණ මාධ්‍ය තරඟාවලියට සහභාගී වුණු පාසලක හිටපු සභාපතිනියක් විදිහට ඔබට සද්භාෂණ ගැන තිබෙන්නේ මොන වගේ අදහසක්ද? ස්තුතියි මල්ලි. ඉතින් කොහොමත් මොරටු වේල්ස් කුමර විද්‍යාලය කියලා කියන්නේ කවදත් මාධ්‍ය ශාස්ත්‍රයට දක්ෂින් ඉක්කන පාසලක්. වසරින් වසර අලුත් අංගයන්ගෙන් පිරිච්ච මාධ්‍ය තරඟාවලියක්. ඉතින් මොරටු වේල්ස් කුමර විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සද්භාෂණ මාධ්‍ය දින තරඟාවලිය කවදත් සුපිරි ගණයේ තරඟාවලියක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. මහනුවර මහාමායා බාලිකාවියන් විදිහට අපි ගොඩාක් සතුටු වුණා මේ තරඟාවලියට සම්බන්ධ වීමට හැකියවීම ගැන පිළිබඳව 2019 සද්භාෂණ මාධ්‍ය දින තරඟාවලියේ සංවිධායක කමිටුවට ස්තුති කරන්න අපි මේ අවස්ථාව කරගන්නවා. ඉතින් කවදත් වසරින් වසර විශේෂ අංගයන් එහෙම නැත්නම් විවිධ තරඟාවලි තරඟ අංශයන්ගෙන් තරඟ පැවැත්වෙන මාධ්‍ය තරඟාවලියක් විදිහට අපි බොහෝම සතුටු වුණා අපිට 2019 දී මේ පාසලේ මාධ්‍ය දින තරඟාවලියට එහෙම නැත්නම් සද්භාෂණ 2019 මාධ්‍ය දින තරඟාවලියට සම්බන්ධ වෙන්න ඇරයුමක් ලැබුණාට පස්සේ ඉතින් ගොඩාක් සතුටුයි. ඒ වගේම ගොඩාක් හොඳ පාසලක් ඒ වගේම ගොඩාක් හොඳ සංවිධායක මණ්ඩලයක් හිටියා. ගොඩක් අපි සතුටින් එදා මාධ්‍ය දින තරඟාවලියට සහභාගී වුණා. 2019 වර්ෂයේදී සද්භාෂණ කිරුළ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ගෙනියන්නට ඔබ සහ ඔබේ කණ්ඩායමට හැකි වෙනවා. ඉතින් සද්භාෂණයේ තිබෙන්නා වූ තරඟකාරීත්වය පිළිබඳව හොඳටම දන්නේ ඔබ. මොන වගේ තරඟකාරීත්වයක්ද සද්භාෂණය තුළ ඔබට දකින්නට ලැබුණේ?
ඒ තර පැතිවලින් පාසල් සහභාගී වුණා. ඒ වගේම අපි තරඟාවලියේ දිනේ දවසේ යනකොට පාසලම මුළු වෙල්ස් කුමර විද්‍යාලයේම සිසුසිරියන් ගණනාවක් පිරීලා හිටියා විවිධ ප්‍රදේශ වලින් පැමිණි. ඉතින් අපිට දැනුණා යම්කිසි තරඟයක් තියෙනවා කියලා. ඉතින් අපි නංගිලත් ඒ වගේම අක්කලත් ගොඩක් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ තරඟාවලියේදී. ඉතින් අවසන් පාසල් 10ට තේරුණාට පස්සේ අපිට ගොඩක් සතුටක් දැනුණා. ඒ වගේම ලොකු අභියෝගයක් කියලාත් දැනුණා. ඉතින් ඒින් නොනවති ඉදිරියට යන්නට අදිෂ්ඨාන කරගත්තා. ඒ අනුව අපි අවසන් පාසල් ද්විත්වයට වේදිකාවට ගොඩ වුණාට පස්සේ අවසාන වශයෙන් තරඟාවලියේ සමස්ත ශූරතාවලිය මහනුවර මහාමාය බාලිකාවියන් සතු වුණා කිව්වහම අපිට ගොඩක් සතුටක් දැනුණා. ඉතින් ඒ ජයග්‍රහණය වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් ඔව් ඒ වගේ සතුටක් අපිට ලැබුණා. සද්භාෂණ මාධ්‍ය තරඟාවලිය සහ මාධ්‍ය දින උත්සවයේ ඔබේ පාසලට අමතක නොවන සුන්දරම මතකයන් ගොන්නක් ඇති. ඉතින් ඒ මතකයන් අතරින් එක් මතකයක් අපි මේ වෙලාවේ අවදියට ගමු. ඉතින් අපි සද්භාෂණ 2019 තරඟාවලියේ මාධ්‍ය දිනේට එනකොට අපිට පොඩි කරදරයක් වුණා. ඒ තමයි අපේ ඔයාලගේ ලියුම එවල තිබ්බ ලියුමේ පස්සා සිතියමක් ගහලා තිබ්බා ඔයාලගේ මාධ්‍ය දිනේ පැවැත්වෙන ස්ථානේ. පාසලේ නෙවෙයි තිබුණෙත් නිසා අපි ඒ සිතියම් බලාගෙන තමයි ආවේ. හැබැයි අතරමඟදී පොඩි අකරතැබ්බයකට මුන් දෙන්න වුණා. පොඩ අතරමං වෙලා හරිම සුන්දර මතකයක් ඉතින් ඒකත්. වසර ගණනාවකට පස්සේ නැවතත් සද්භාෂණය වෙනුවෙන් වචන කිහිපයක් එක් කරන්නට රෝට්ටු සද්භාෂණ අපිත් සමග එකතු වුණු තමාලියක්කට බෙහෙවින්ම ස්තුතියි. මීළඟට රෝට්ටු සද්භාෂණ වෙනුවෙන් පැමිණෙන පුද්ගලයාව පිළිගන්නේ බොහොම අභිමානයෙන් වගේම බොහොම ගෞරවයෙන්. ඔහු වෙල්ස් කුමරුවෙක්. මේ ප්‍රවීණ තිරපිටපත් රචක සහ ගීත රචක දුමින්ද අලහෙන්ද්‍ර මහත්මයා. ගීත රචකයෙක් විදියට පිටපත් රචකයෙකු විදියට රචනය කියන්නා වූ කාර්ය නිවේදන ශේත්‍රයට බලපාන්නේ මොන විදියට? මෙහෙමයි. දැන් රචකයෙක් වීම ඇතුලේ හැමතිස්සෙම තියෙන්නේ අලුත් ප්‍රස්තුතියන් හොයා ගැනීම, ඒක ලොකු පරිකල්පන ශක්තියක් අවදි කර ගැනීම, හොඳට පොතපත ඇසුරු කිරීම සහ මේ ඇසුරු පිරු තැන් වැඩි කර ගැනීමේ කලාවක් ඇතුළ ජීවිතය ගත කරද්දී හොඳට කියවීම, ඒ දේවල් මත තමයි මේ රචකයෙකුට පෝෂණය හම්බෙන්නේ. ඉතින් නිවේදකයෙක් කියන්නේත් ඒ වගේම තමයි. නිවේදකයෙක් කියන්නේ යම්කිසි දක්න නැත්නම් යම්කිසි සහන මේ ප්‍රේක්ෂකයන්ට ශේපණය කරන ඒ පුරන කෙනා. ඒතකොට ඔහු තුළ මේ නිතැතින්ම බහුශ්‍රත වාග්මාලාවක් තිබිය යුතුමයි. එතකොට ඒක සරල ශබ්දකෝෂය හොයවා, ඒ කියන්නේ ඔහු පාවිච්චි කරන මොකක් හෝ ක්‍රමවේදයක්, භාෂාව හෝ හසුරුවන ක්‍රමවේදයක්, අනන්‍ය ක්‍රමවේදයක් තිබුණාට කිසිම ගැටලුවක් නැහැ. ඒක තමන්ගේ ශෛලිය බවට පරිවර්තනය කරගෙන ඒක ඔහුට ස්ථාපිත කරන්න පුළුවන් හරි විදිහට මිනිස්සුන් දිනා ගැනීම මත. ඉතින් පිටපත් රචකයෙක් වීම දැන් ඇත්තම බහුතරය පිටපත් රචකයෝ නිවේදකයෝ නොනෑ ඉන්නවා. මොකද සමහරු ඉන්නවා ඒක ඒගොල්ලොන්ගේ පරිකල්පන ශක්තිය ඒ කියන්නේ කැන්වස් එකකට හරි පොළයකට හරි ඒ කියන්නේ සිතුවිලි ධාරාව ඔහු රචනා කිරීමෙන් තමයි ඔහුගේ දැනුම සහ ඔහුගේ නිර්මාණශීලීත්වය මුදා හරින්නේ. හැබැයි තවත් සමහරු ඉන්නවා ඔහුන්ට ලේඛන කලාවට වඩා ඔහුට වාක් කලාව තමයි ඔහුගේ ප්‍රබලත්වය තියෙන්නේ. ඉතින් ඒ වාක් කලාව ප්‍රබලත්වය තියෙන කෙනෙක් තමයි අත්තම නිවේදකයෙක් බවට පරිවර්තනය වෙන්නේ. ඔහු තමයි නිවේදකයෙක් විදිහට ස්ථාපිත වෙන්නේ. මෙවර සද්භාෂණ මාධ්‍ය තරඟාවලිය පැවැත්වෙන්නේ මාර්ගගත ක්‍රමයට. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමවේදයට. එතකොට මේ දිවයිනේ ඉන්න අති දක්ෂ සියලුම දෙනා මේ සද්භාෂණ අපේ මාධ්‍ය තරඟාවලියට පැමිණෙනවා. මේ දක්ෂයින්ගෙන් ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නට අවශ්‍ය වෙන්නේ වැරදි අඩුවෙන්ම කරන පිරිස. ඉතින් මේ වැරදි අඩුවෙන්ම කරන පිරිස තෝරගන්න ඔබතුමන් භාවිතා කරන සුවිශේෂී උපක්‍රම මොනවා හරි තියෙනවා. මෙහෙම මම හිතන්නේ විශේෂ උපක්‍රම කියනකට වඩා විශේෂ උපක්‍රම නොකිය ඉන්න එක තමයි හොඳ මම හිතන්නේ. දැන් ඇත්තටම ප්ලැට්ෆෝම් එකක් විදිහට ඔන්ලයින් මේ එක ඇතුලේ දැන් මේ ඇතිච්ච කොවිඩ් ක්‍රයිසිස් එකත් එක්ක බහුතරය පුරුදු වුණා ඔන්ලයින් ප්ලැට්ෆෝම් හසුරවන්න. ඉතින් ඒක ඉතින් සරල දණ්ඩ ගියොත් එහෙම මේ පෙර පාසල් දරුවන්ට පවා මේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේ හුරුව ලැබීම මත ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක ගනුදෙනු කිරීමේ පහසුව හැමෝම දැන් අත්විඳිනවා. ඉතින් ඒක ඇතුලේ මේට වඩා ඇත්තටම කියනවා නම් YouTube, Facebook වගේ සමාජ මාධ්‍ය දාලා හසුරවන ඇතුලේ ඒකෙන්
නිර්මාණශීලීත්වය, එතකොට නිවේදන කලාව, එතකොට ගීත කලාව හැමෝම කියන්නේ ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය හා සමානවම කරට කර සමාජ මාධ්‍ය දාලා හිසෝස්තවල ඉවරයි. ඉතින් එතකොට සමාජ මාධ්‍ය දාලා වලින් තමයි බහුතරය ගොඩක් වෙලාවට කලාකරුවන්, ගායකයින්, නිවේදන ශිල්පීන්, එතකොට නිරූපණ ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ අය නිර්මාණ වලට ඇතුළත් වෙනවා. ඉතින් අපි ඇත්තටම සද්භාෂණ දැන් අවුරුදු 6ක් මේ 7 වෙනි අවුරුද්දේ අපි මේ පවත්වන්නේ. ඉතින් සද්භාෂණ මොරටු වේල්ස් කුමාර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයෙන් කරන ඉතා විශේෂ කර්තව්‍යයක් තමයි මේ සද්භාෂණ තරඟය. ඒකේ නිවේදකයෙකු ඇත්තටම නිවේදකයෙකු විදිහට තෝරන උපක්‍රම කියනට වඩා නිවේදකයෙකු තුළ තිබිය යුතු ගුණාංග ටිකක් මම අතු කරන්නම්. ඇත්තටම නිවේදකයෙකු තුළ තිබිය යුතු එකම ගුණාංගය තමයි ඉතා හොඳින් උච්චාරණය කිරීම. තමන් ප්‍රකාශ කරන යම් කිසි අදහසක් ඉතාමත් පැහැදිලිවම නිවේදනය කිරීමේ ශක්්‍යතාවය තිබීම. ඉතින් ඔන්න ඔය කාරණා දෙක තියෙනවා නම් භාෂා දැනීම අනිවාර්ය ගුණාංගයක්. මොකද භාෂා දැනීම මතම තමයි යම් කිසි කාරණාවක් මේ ඒක පැහැදිලි කරන්න පුළුවන් මේ ශ්‍රාවකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට. ඉතින් ඔන්න ඔය කාරණා ටික හැබැයි මේ කාරණා දෙක තිබුණට මැද්දී පුළුවන් තරමක් කරුණු රැස් කරගන්න ඕනේ. කියන්නේ කරුණු ඉබේ පහළ වෙන්නේ නැහැ. කරුණු ඉබේ පහළ වෙන්නේ නැහැ කිසිසේත්. මේකට අනිවාර්යෙන් පොතපත කියවලා සහ ඒ දේවල් එක්ක බොහොම සවිඥානිකව අවදීන් ඉන්න ඕනේ සමාජයේ හැමදේ පිළිබඳව. ඉතින් රෝට්ටු සද්භාෂණ අපේ වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වීම ගැන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. මීළඟට රෝට්ටු සද්භාෂණ වෙනුවෙන් පැමිණෙන සුවිශේෂී චරිතය වන්නේ නිවේදන ශේත්‍රයේදී අපට හුරු පුරුදු චරිතයක්. ඔහු ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදක මදුක චන්ද්‍රසිරි මහතා. මෙවර සද්භාෂණ අපේ මාධ්‍ය තරගාවලියේ නිවේදනාංශය අපිට හුරු පුරුදු නිවේදනාංශයෙන් මදක් ඔබට ගිහිල්ලා නවමු අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නවමු අත්දැකීම අපේ තරඟකරුවන්ගේ තරඟකාරීත්වයට මොන විදිහට බලපායිද? වෙනසක් කරන එක හොඳයි. අත්තරම වෙනසක් කරන එක හොඳයි. මම කියන්නේ සකස් කර ඉවත් කිරීම වෙනස ගැන නෙවෙයි. ස්ටුඩියෝ එකක් ප්‍රසන්ට් කරන එක ඒ එක්ස්පීරියන්ස් එක දෙන්නට උත්සාහ කිරීමේ වෙනස ඉතාම හොඳයි. සමහරවිට අපි ඉස්කෝලේ යන කාලේ ගොඩක් වෙලාවට පාසල් මාධ්‍යයක විවිධ වෙනස්කම් කරලා බැලුවා. ඒවා සාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා සහ අසාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ සාර්ථක වුණු අවස්ථාවන් අනුකරණය කිරීමෙන් ඒ අත්හදා බැලීම් දැන් මේ වෙද්දි පාසල් මාධ්‍ය තුල සම්මතයන් බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා වෙනසක් කරන එක හොඳයි. සකස් කර ඉවත් කිරීම ගැන නෙවෙයි මම කොහොමද කතා කරන්නේ. අලුතෙන් මේ ස්ටුඩියෝ එකට ප්‍රසන්ට් කරන එක ගැන ඒක ඉවැලුවේට් කරන්න ඒක මත පදනම් වෙලා ලකුණු ලබා දෙන්න මේ කරන උත්සාහය ඉතාම හොඳ දෙයක්. සකස් කර ඉවත් කිරීම ගැන මම ඒ තරම් සුබවාදී මතයක් කරන්නේ නැති වුණාට අලුතෙන් මේ අරගෙන එන ස්ටුඩියෝ එකක ප්‍රසන්ට් කරන විදිහ කොහොමද ඒක කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව ඒ අත්දැකීම පාසල් ළමයින්ට ලබා දෙන්න උත්සාහ කරන එක ඇත්තටම ලොකු දෙයක්. මම ඒක අගය කරනවා. ඉතින් ඒ වෙනස අපි බලමු කොයි විදිහට තමයි ග්‍රහණය කරගන්නේ. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති නිවේදකයෙකු සතු වගකීම තමන්ගේ ප්‍රවෘත්ති පත්‍රයේ කියවීම පමණක්. නැත්තම් එතනින් එහාට ගියපු වගකීමක් ප්‍රවෘත්ති නිවේදකයෙකු සතුද? පාසල් නිවේදකෙක් සහ ජාතික මට්ටමේ නිවේදකෙක් අනිවාර්යයෙන්ම දැනුමෙන් සන්නද්ධ විය යුතුයි, දැනුමෙන් පෝෂණය විය යුතුයි. දැනුම කියලා කියන්නේ විශේෂයෙන්ම අපි කතා කරන මාතෘකාව ගැන අපට දැනුමක් තියෙන්න ඕනේ. සහ මේ සමාජයේ යාවත් කාලීන වන තොරතුරු ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සාර්ථක වෙන්න බෑ අපි කරන කිසිම ප්‍රෝග්‍රෑම් එකක. ඒක නිවුස් එක විතරක් නෙවෙයි. අපි ඩිස්කෂන් එකක් කරනවා නම්, අපි තාත් එක්ක හරි සංවාදාත්මක වැඩසටහනක් කරනවා නම් අපිට දැනුම තියෙන්නට අවශ්‍යයි. ඔහුගෙන් ප්‍රශ්න අහන්න. ඔහුගෙන් හෝ ඇයගෙන් ඒ පැමිණෙන ආරාධිතයන්ගෙන් ප්‍රශ්න අහන්න අපිට දැනුම තියෙන්න ඕනේ. සහ බැරි වෙලා හරි එයාගේ අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ මාතෘකාවට අදාළව අපි හිර වෙන්න බෑ. ඉතින් ඒක අනිවාර්යෙන්ම දැනුම කියන දේ අවශ්‍යයි. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ගේ ඔළුවට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම පාසල් මට්ටමේ නියෝජිත ගොඩක් වෙලාවට වෙනවා. නිකන් කොලයක් දුන්නට පස්සේ ඒක ටෙලිවිෂන් ස්ක්‍රීන් එකට හරි නැත්නම් FM එකේ මයික්‍රොෆෝන් එකට හරි ගිහලා කියන කෙනාට විතරයි නිවුස් ප්‍රසන්ට් කියලා කියන්නේ. හැබැයි අද වෙද්දි ගොඩක් ජාතික තලයේ මාධ්‍යයට ඔබට එන්න පුළුවන් නම් මම හිතනවා ඔබ දකිවි. එහෙම සම්ප්‍රදායක් නැහැ. මේ ජර්නලිස්ට් කෙනෙක් තමයි හදන්නේ. ජනමාධ්‍යවේදියෙක් හදන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා ඕනම සිචුවේෂන් එකක් හැන්ඩල් කරන්න. අපිට බ්‍රේකින් නිවුස් දෙනවනම් ඒ බ්‍රේකින් නිවුස් එකට අදාළව කියන්න ඕන දේවල් අපිට ලියලා දෙන්න බෑ.
ඒ බ්‍රේකින් නිවුස් එකට සමහරලාට අපි චූටින් එකක් අරගෙන ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ වෙද්දී අපිට දැනුම තියෙන්න ඕනේ හිස් තැනක් නොතිය පුළුවන් තරම් අපි දන්න දෙයින් ඒ වීඩියෝ එක ප්ලේ වෙද්දී මැද ටික පුරවන්න. ඒකට දැනුම තියෙනවා. ඉතින් ඒකට දැනුම තියෙනවා. ඉතින් ඒ හින්දා පාසල් මට්ටමේ ඉඳලා ඒක ප්‍රගුණ කිරීම ගොඩක් වටිනවා. අපිත් පාසල් යන කාලේ සමහරලාට කම්පිටිෂන් එකකට දවස් 5කට 6කට විතර කලින් ඉඳලා අපි ගොඩක් ස්ටඩි කරන්න ගන්නවා. ලංකාවේ වෙන දේවල් මොනවද පත්තර කියවන්න ගන්නවා. මොකද අපි දන්නවා හොඳ කම්පිටිෂන් එකක් ගන්න අනිවාර්යයෙන්ම ඒ මාතෘකාවලින් ප්‍රශ්න ඇහෙනවා වැඩි. ඒ මාතෘකාවලින් අපිට අභියෝග ලැබෙනවා වැඩි. ඒකට අපිට ස්කෝර් කරන්න ලේසි දේවල් වලින්. ඉතින් ඒ වගේ මම හිතන්නේ උපායශීලී වෙනවා නම් ඔබටත් මේ තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. සරලම උත්තරේ කවුරු හරි ලිය දෙන කොපියක් කියලා කියවන එක විතරක්ම නෙවෙයි ප්‍රසන්ට් කරන්නේ. එතනින් එහාට ප්‍රසන්ට්ට වගකීමක් තියෙනවා. තමන්ගේ දැනුම යවත් කාලින කරගන්න. ඉතින් රෝඩ් ටු සද්භාෂණ අපේ වැඩසටහනට දහසකොත් වැඩ රාජකාරී මාධ්‍යයේ සම්බන්ධ වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. මීළඟට රෝඩ් ටු සද්භාෂණ අපේ වැඩසටහනට අපි කැඳවන්නේ නිරන්තරයෙන් අපිට රූපවාහිනියේ දකින්න ලැබෙන චරිතයක්. ඒ තමයි ප්‍රවීණ ප්‍රවෘත්ති සහ වැඩසටහන් නිවේදිකා කුෂානි ප්‍රනාන්දු මහත්මිය. සද්භාෂණය කියන්නේ පාසල් මාධ්‍ය ශේෂ්ත්‍රයේ සිටින්නා වූ පාසල් වලට හීනයක් බඳු වූ කිරුළ. මේ කිරුළ මේ වසරේ ජයග්‍රහණය කිරීමට නම් ඔවුන් සතුව මොන වගේ සූදානමක් තිබෙන්නට අත්‍යවශ්‍යයිද? ඇත්තටම මාධ්‍ය තරගවලට දැන් අපි පුංචි කාලෙත් සහභාගී වුණා. ඒ වෙලේදී අපිට තියෙන්න ඕනේ කියන්නේ විශේෂයෙන්ම කියනවා නම් මාධ්‍ය තරගයකට යනවා නම් හොඳ හඬ පෞරුෂයක් තියෙනවා. අනිත් එක තමයි අපිට කියන්නේ හොඳ කියන්නේ සාමාන්‍ය දැනීම පිළිබඳව සහ කියන්නේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය පිළිබඳව කියන්නේ නිවේදනය කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට පොඩි දැනුමක් තියෙන්න ඕනේ. ඒ නිසා ඉතින් මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. මහන්සි වෙන්න ඕන. හොඳට දැනුම හොයාගෙන යන්න ඕනේ. එහෙම කැමති අයට ඒ කියන්නේ නිවේදන හැකියාවක් Tamanට තියෙනවා කියලා දන්න දරුවෝ ඉන්නවා නම් එයාලට මේකට සහභාගී වෙලා ඉතාමත් කියන්නේ විශ්වාසයෙන් යුතුව Tamanට මේකට සහභාගී වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන්. මම හිතනවා මේ වෙනකොටත් ගොඩක් දරුවෝ කියන්නේ පාසල් මාධ්‍ය ඒකකයේ හරහා Tamanගේ හැකියාවන් හඳුනාගත්ත දරුවෝ ඉන්න පුළුවන්. ඉතින් එයාලට මේක හොඳ අවස්ථාවක්. මොකද මගේ ජීවිතේ මම දැන් පුංචි කාලේ ඉඳලම පාසල් අත්දැකීම් ගැන කිව්වොත් මොකද මමත් ආදි වේල්ස් කුමරියක්. මේ මගේ සහෝදර පාසලේ සද්භාෂණ මේ මාධ්‍ය තරගාවලිය ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය තරගයක්. ඉතින් මට මතකයි මම පුංචි කාලේ මමත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ මාධ්‍ය තරගයකට සහභාගී වුණා. වේල්ස් කුමරි විද්‍යාලයේ ශිෂ්‍යාවක් වශයෙන්. ඉතින් ඒකෙදි අපිට ඇත්තටම හොඳ පුහුණුවක් පාසලෙන් ලැබුණා. මාධ්‍ය තරගයකට යන්නට කලින් අපි පෙර සූදානමක් වෙලා යන්නට ඕන. මොකද ඒ අංශ තියෙනවා. අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, එතකොට කොහොමද අපි සජීවී විස්තර කථනයක් කරන්නේ සහ නිවැරදි භාෂා උච්චාරණය ගැන නිසි අවබෝධයක් තියෙන්නට ඕන. ඉතින් එහෙම තියෙනවා නම් ඉතාමත් හොඳින් මේ කුසලානය Tamanගේ පාසලට අරගෙන එන්නට පුළුවන්. මෙවර සද්භාෂණ මාර්ගගත මාධ්‍ය තරඟාවලියේ වෙනතට අපි දකින්න සුපුරුදු තරඟකාරීත්වය දකින්නට ලැබේ. ඇත්තටම ලොකු තරඟකාරීත්වයක් තියෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපි දැන් කලින් කියපු මාධ්‍ය තරඟවල කියන්නේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දැන් අපි මේ වෙනකොට පවත්වන්නේ ගොඩක් පාසල්වල. ඊට පෙර තිබූ තරඟවලට වඩා මේකේ තරඟකාරීත්වය වැඩි කියලා කියන්නේ දැන් ඕනම කෙනෙක්ට පහසුවෙන් මේකට සහභාගී වෙන්නට පුළුවන්. සමහරක් අවස්ථාවලදී දරුවන්ට කියන්නේ ගොඩක් දුර පළාත්වල ඉන්න දරුවන්ට එන්න අපහසුතා තියෙන්නට පුළුවන්. හැබැයි මේකෙදි එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ සහභාගීත්වය වැඩි වෙන්නට පුළුවන්. ඒකත් එක්ක තර්කකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් දරුවන්ට හොඳ අවස්ථාවක්. මොකද අපි ඕනම දෙයකදී තර්කකාරීත්වය අඩු දෙයකින් ජයග්‍රහණය ලබනවට වඩා තර්කකාරීත්වය වැඩි දෙයකින් ජයග්‍රහණය ලබනවා කියන්නේ ඒක තමයි ජීවිතේ ලබන ලොකු ජයග්‍රහණය. ඉතින් මම හිතන්නේ ලොකු තරගයක් තියෙනවා මෙතනදී. ඉතින් දරුවන්ට මේ තරගයට මුහුණ දෙන්න පුළුවන්. Tamanගේ කැපවීම, දක්ෂතාවය, ඒ වගේම තමන් කවුද කියලා පෙන්වන්න මේක හොඳ අවස්ථාවක් අපේ පාසල් දරුවන්. රෝඩ් ටු සද්භාෂණ වෙනුවෙන් අපිත් සමග සම්බන්ධ වුණු ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා 2016 වර්ෂයේ
අනුරාධපුර වලසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලීය මාධ්‍යකගේ හිටපු සභාපති කාව්‍ය තක්සලනි අක්කව අපි තාමත් ආදරෙන් යුතුව රෝට්ටු සද්භාෂණ වෙනුවෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. 2016 වර්ෂයේ වෙල්ස් කුමර විද්‍යාලීය තිස්ස ගුණධර රංගශාලාවේ වේදිකාවේදී කාව්‍යක්ක සද්භාෂණ කිරුළ දෝතට ගනිද්දී කාව්‍යක්කට ඇති වුණේ මොන වගේ හැඟීමක්? සද්භාෂණ කිරුළ වෙනුවෙන් කාව්‍යක්ක මොන වගේ උත්සාහයක් Tamanගේ මාධ්‍යකකයත් එක්ක දැරුවා? ඔව් අපි සද්භාෂණ මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයෙන් අරගෙන යන්නේ කිරුළ අරගෙන යන්නේ අනුරාධපුරයට 2016 අවුරුද්දේ. එතකොට ඔයාලගේ ප්‍රෙසිඩන්ට් හිටියේ කියන්නේ ඔයාලගේ මීඩියා යුනිට් එකේ ප්‍රෙසිඩන්ට් හිටියේ ප්‍රියංජන් මට මතක විදිහට. ප්‍රියංජන් හිටියේ. ඉතින් ඒ කාල සීමාව ඇතුලේ අපිට ලැබිච්ච අත්දැකීම් ගැන කතා කරනවා නම් මම හිතන්නේ හරි මිත්‍රශීලී කණ්ඩායමක් හිටියා ඔය ඔයාලගේ ඉස්කෝලේ මේ මීඩියා යුනිට් එකේ. හැමදේම හරිම හොඳ විදිහට ගන්න කියන්නේ මට මතකයි ඒ කියන්නේ ඒ කිරුළ අපි අතට ගන්නකොට උනත් අපි වැඳෙව්වා ඔයාලා. හරි ආදරණීය බොහොම ලෙන්ගතු කණ්ඩායමක් තමයි මීඩියා යුනිට් එකේ හිටියේ. ඉතින් ඒ මතකය ආවර්ජනය කරනකොට පුදුම සතුටක් දැනෙන්නේ. මොකද පළවෙනි වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කෙට ඔයාලගේ කප් එක අරගෙන යන්න අපිට පුළුවන් වුණා පළවෙනි වතාවට. ඉතින් ලොකු ආඩම්බරයක් තියෙනවා. ඒක මගේ කාල සීමාවේ මගේ නායකත්වය යටතේ කරන්න පුළුවන් වුණේ ඒක. සද්භාෂණ කියන්නේ සහෝදරත්වයේ මාධ්‍ය තරගාවලිය. ඉතින් මේ සහෝදරත්වයේ මාධ්‍ය තරගාවලියක අක්කට තියෙන මොන වගේ අදහසක්ද සහ CMBU අපි ගැන අක්ක දරන්නේ මොන වගේ මතයක්ද? මේමයි මල්ලි. දැන් ගොඩක් වෙලාවට අපි අපේ අධ්‍යාපන ක්‍රමය බැලුවම මීඩියා ඕක නිකන් වැඩක් නැති දෙයක් විදිහට අපි දකිනවනේ. ඇත්තටම මම ඒකට කියන්නේ ඒකට හොඳම උදාහරණේ මම. මොකද මම අද කරන රැකියාව ස්වාධීන රූපවාහිනී මාධ්‍යශාලයේ නිවේදිකාවක් වෙනවා කියන එකම මට ලොකු ගෞරවයක් මල්ලි. ඒකට මට ලොකු පිටුවහලක් වුණේ මීඩියා කම්පිටිෂන්ස්. මොකද මම ලංකාව වටේ තියෙන all island media competitions වලට ගිහින් තියෙනවා සහ ඒ හැම කම්පිටිෂන් එකකම මම පළවෙනි ස්ථානයේ දිනලා තියෙනවා. ඉතින් මගේ මේ මාධ්‍ය ගමන එන්න මට ලොකු පිටිවහලක් වුණා මීඩියා කම්පිටිෂන් එක. ඒ අතරිනුත් මම ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ සද්භාෂණ රෙකමන්ඩ් කරන්න හේතුවක් තමයි හොඳ විනිශ්චය මණ්ඩලයක් අපිට හැම තරඟකදීම දකින්න පුළුවන්කම තිබ්බා. නියම විනිශ්චයක් ලබා දෙනවා. ඒ කියන්නේ හරිම විනිශ්චය ලබා දෙනවා කියලා කිව්වොත් මම හරි. ඒ වගේම ගොඩක්ම ඒ ඔයාලගේ මීඩියා යුනිට් එකේ තියෙන එකමුතුකම සහෝදරකම ඒක මාරයි මල්ලි. ඒක කියන්න මට තේරෙන්නේ නැහැ. අදටත් ඔයාලගේ ඉස්කෝලේ මල්ලිලා අදටත් අපිත් එක්ක කන්ටැක්ට් එක තියෙනවා. ඉතින් ඔයාලා කතා බහ කරන එක පවා මාර දෙයක්. ඉතින් මම හැමෝටම කියනවා සද්භාෂණ ඔබ තෝරගන්න. මොකද ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි. මොකද මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා සද්භාෂණ. බෙහෙවින්ම ස්තුතියි කාව්‍යක්ගේ අද දිනේ රෝට්ටු සද්භාෂණ අපිත් සමග සම්බන්ධ වුණාට. ඒත් සමගින් අප ඔබට ආවර්ජනය කළේ 2015 සිට 2021 තෙක් සද්භාෂණ ආපු ගමන් මඟ පිළිබඳව. මේ වර්ෂයේ වෙන්න තවත් වසර ගණනාවක් සද්භාෂණය සමග CMU සමග රැඳී සිටින්නට ආරාධනා කරමින් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක්.